හරි පුතේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි ලිටිල් සයන්ටිස්ට් වැඩසටහන් මාලාවේ 3 වෙනි දවස අද. අපි අද කතා කරන්නේ පුතේ ලෝකේ වඳ වෙලා ගිය අපූර්ව සත්ත්ව කිහිප දෙනෙක් ගැන සහ උන්ව ආයේ අපිට මේ ලෝකයේදී දකින්න හම්බ වෙයිද නේද? මිනිස්සුන්ගේ සමහර ක්‍රියාකාරකම් නිසා ඒගොල්ලෝ මේ පෘථුවියෙන් සමුගත්තා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාම සමුගත්තේ නැහැ හැම සතෙක්ම. ඒ කියන්නේ අපි මේ ලෝකෙට බිහි වෙන්න කලින්, ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් නූතන මානවයා බිහි වෙන්න කලින් අපේ සමුගත්ත සත්තු ටිකකුත් ඉන්නවා පුතේ. ඒතකොට අපි හිටපු නැති කාලෙක ඒගොල්ලෝ මේ ලෝකෙන් තුරන් වුණා නම්, වඳ වුණා නම් පුතේ, ඒකට අපේ සම්බන්ධයක් නැහැනේ. හැබැයි මිනිසා මැදිහත් වීමෙන් අද වෙනකොට සාමාන්‍යයෙන් දවසකට පුතේ 10000කට වඩා ජීවීන් සහ මුලින්ම අපේ පෘථුවියෙන් ආයි කවදාවත් දකින්න බැරි විදිහට වඳ වෙලා යනවා. හරි? ඒ කියන්නේ සහ මුලින්ම අපෙන් සමු ගන්නවා. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒකට විවිධ හේතුන් බලපාලා තියෙනවා පුතේ. සමහර වෙලාවට අපිට මේ කතා කරන වඳ වෙලා ගිය දෙවන්තයෝ ගැන අපි කතා කරනවා. ඒ වගේම අපිට සමහර වෙලාවට අපිට නිතර ගැටෙන්නේ නැති මේ පරිසරයේ ඉන්න හිමිකාරයෝ ටිකකුත් පුතේ අහිමි වෙලා යනවා මේ දවස්වල. රයිට්? ඒ කියන්නේ දිනපතා අපෙන් සමුගෙන යනවා. අපි මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා මම පොඩි විද්‍යාත්මක කතන්දරයකට යනවා. ඒක ඔබට පහසු වෙයි මම මේ වැඩසටහන කරනකොට තේරුම් ගන්න. ඔබ දන්නවා පුතේ හැම ජීවියෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ජීවීන්ගේ තැනුම් මේකකේ පුතේ සෛලේ. දැන් මෙතන 6 ඉඳන් ළමයි ඉන්න නිසා මම ඉතාමත් සරලව පැහැදිලි කිරීමක් පොඩි කරලා අපේ මේ අද දවසේ වැඩසටහන සඳහා යනවා. අපි දන්නවා සෛල ඇහැට පේන්නේ නැහැ. ඔබ ගත්තොත් ඔබේ ඇඟේ සෛල කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා. එතකොට ඒ සෛලය තුල තමයි පුතේ ඔබගේ සියලුම ලක්ෂණ ටික තියෙන්නේ. right? ඔබගේ තියෙන ලක්ෂණ සියල්ලම ඔබ තුල තියෙනවා. ඔබට ඔබගේ මව්පියන්ගෙන් උරුම වෙච්ච ලක්ෂණ ටිකකුත් තියෙනවා. ඒ ලක්ෂණ ඔබට උරුම වෙන්න උනේ ඒ සෛලවල තිබුණ විශේෂ ද්‍රව්‍යයක් මගින් තමයි ගමන් කරේ. ඒ කියන්නේ මවගෙන් ඊළඟ පරම්පරාවට මව්පියා දෙන්නාගේම සෛල දෙකකින් නවජීවියෙක් බිහි වෙන්නේ පුතේ. එතන මවගේ සෛලයේ සහ පියාගේ සෛලයේ තියෙන ලක්ෂණ එකතු වෙලා තමයි නවජීවියා බිහි වෙන්නේ. එතකොට සෛලයක් ගත්තොත් පුතේ මම සත්ත්ව සෛලයක් අඳින්නම්. right? ඇහැට පේන්නේ නැහැ. මම ඔන්න ලොකු කරලා ඇඳා. මේ සෛලේ ඇහැට පේන්නේ නැති සෛලයේ තුලත් පුතේ සෛලේ නිර්මාණය වෙන්න දායක වෙන තව කුඩා විහුව තියෙනවා. අපි ඒවට කියන ඉන්ද්‍රිකා. ඒ ඉන්ද්‍රිකා අතරින් මම මෙතෙන්දී සෛලේ පාඩම කරන්න යන්නේ නැහැ. අපිට මෙතන වැදගත් වෙන ඉන්ද්‍රිකාව ගැන කියනවා. න්‍යෂ්ටිය. මොකද්ද පුතේ? න්‍යෂ්ටිය. සෛලයෙන් තමයි අපි හැදලා තියෙන්නේ. සෛලේ තියෙනවා පුතේ විශේෂ ඉන්ද්‍රිකා කිහිපයක්. ඒකෙන් ප්‍රධාන ඉන්ද්‍රිකාව තමයි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය තුල තියෙනවා පුතේ අපිට උරුම වෙන ලක්ෂණ ගබඩා වෙලා තියෙන වර්ණ දෙහය කියලා ද්‍රව්‍යයක්. හරි? වර්ණ දෙහය. මේ වර්ණ දෙහය ඔබට හිමි වෙන්නේ ඔබට සහ සියලුම ජීවීන්ට හිමි වෙන්නේ මවගෙන් සහ පියාගෙන්. එතකොට මානවයාට, මිනිස්සයාට මේ විදිහට වර්ණ දෙහය පුතේ තියෙනවා 46ක්. කීයක් තියෙනවද? 46ක්. ඒ වර්ණ දෙහය 46 එක જાතියව එකට එකතු වෙලා මෙහෙම එකට බැඳිලා තියෙන යුගල් විදියට මේ. මම මේ බැඳිච්ච තැන තමයි යන්නේ. මම මේක එළියට අරන් අදින්නම්කො මේ. ඔන්න ඔය වගේ අපිට ඇඳ ගන්න පුළුවන් පුතේ. වර්ණ දෙහි. right? මේ වගේ යුගල් අපේ 23ක් තියෙනවා. එතකොට එක එක ජීවියාගේ තියෙන වර්ණ දෙහි සංඛ්‍යාව වෙනස් වෙනවා පුතේ. හරි? ඒක මතක තියාගන්න. අපේ නම් 46 යුගල් 23ක් තියෙනවා. එතකොට මෙන්න මේ වර්ණ දෙහය තුල තියෙනවා පුතේ අපිට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන ලක්ෂණ ගබඩා වෙච්ච විශේෂ ව්‍යුහයක්. අපි කියනවා කොටසක් වර්ණ දෙහේ. යාන ජීන්ස්. මෙන්න මේ ඥාන හසුරුවමින් තමයි අද අපි මේ කතා කරන්න හදන මේ ලෝකයෙන් තුරන් වෙච්ච සත්තු නැවත මිහිතලයට ගේන්න උත්සාහ කරන්නේ. right? ඒ පිළිබඳව ඔබට අදහසක් තියෙනවා. එහෙනම් මොකක්ද අදහස පුතේ? සෑම ජීවියෙක්ම ඇදලා තියෙන සෛල වලින් ඒ සෛල වල න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දෙහය කියලා
ද්‍රව්‍යයක් ඒ තුල තමයි තියෙන්නේ හැම ජීවියාගේම ලක්ෂණ. එහෙනම් මෙන්න මේ වර්ණ දේහය අරගෙන right ඩයිනෝසරෙක් හදා ගන්න ඕනේ කියන්නේ අපි ඩයිනෝසෝරයා හදා ගන්න ඕන නම් ඩයිනෝසරෙක්ගේ සෛලයක් හොයා ගන්න වෙනවා. හොයාගෙන ඒ සෛලයේ තියෙන න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහය අරගෙන තමයි ඩයිනෝසර් ආයේ හදා ගන්න වෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා තව ටිකක් ඉස්සරහදී බලමු. එහෙනම් දැනට ඔබ අදහසක් ගන්න මොකද්ද ජීවියෙක් තැනෙන්නේ සෛලයකින් සෛලයක න්‍යෂ්ටිය කියලා තියෙනවා. ඒ න්‍යෂ්ටියක වර්ණදේහය කියලා තියෙනවා. ඒ වර්ණදේහය තුල තමයි තියෙන්නේ ජීවීන්ගේ ලක්ෂණ. එතකොට අපි දන්නවා අපේ මානවයාගේ ලක්ෂණ අඛණ්ඩව එක දිගට මේ විදිහට පැවැත්මට දායක වෙලා තියෙන්නේ මෙන්න මේ වර්ණ දේහය කියන කාරණේ. සරලව අපි ඉහළ පන්තියකට ගියහම මේවා කතා කරනවා ගැඹුරෙන් ප්‍රවේණ විද්‍යාව යටතේ. දැන් සරලව එහෙනම් ඔය කතාව මතක තියාගන්න. එහෙනම් ළමයි අපිට මේ ගැන කතා කරන්න යන අපි දැන් ලෑස්ති වෙන වෙලාවේ අපිට මතක් වෙනවා එක්තරා චිත්‍රපටියක්. right? ඒක ලෝකේ වෙනස් මගකට අරන් ගිය චිත්‍රපටියක්. ස්ටීවන් ස්පීල්බර්ග් කියන විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයා නිර්මාණය කරපු චිත්‍රපටයක්. අපි ඉස්කෝලේ යන කාලේ මේ චිත්‍රපටිය ලංකාවට ආවා. ලංකාවේ චිත්‍රපටි ශාලා අලුතෙන් හදන්න ගත්තා. ශබ්ද ඒකේ තිබුණු ශබ්දය මේ චිත්‍රපටිය තිබුණු ශබ්දය ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන නිසා සියලුම ප්‍රේක්ෂකාගාර සිනමා හල් වල සවුන්ඩ් සිස්ටම් එක වෙනස් කරා. ඔයගොල්ලෝ දැන් ওই ඩෝල්බි සවුන්ඩ්ස් කියලා කියන්නේ හයි කරන්න පටන් ගත්තා. ඉස්කෝල වල ළමයි බස් අරන් ගියා බලන්න චිත්‍රපටිය. වෙන් කරගෙන බැලුවා. ජුලාසික් පාක් කියලා. right? ස්පීල්බර්ග් හරි අපූර්ව චිත්‍රපටි ගොඩ තියෙනවා පුතේ. අපි මේ වැඩසටහන් යටතේ අතීතයේ විද්‍යාඥයෝ ගැන කතා කරලා තියෙනවා. අපි හැම වෙලෙම පොත්පත් කියලා තියෙනවා. නමුත් වර්තමාන ලෝකයේ ඉන්න අපූර්ව පුද්ගලයෝ ගැන කතා කරන්න පටන් ගන්නවා. මේ මාතෘකාව එක්කෙනෙක් තමයි මම ඔයගලන්ට කතා කරන ස්පීල්බර්ග්. හරි ස්පීල්බර්ග් දවසට සාමාන්‍යයෙන් දැනටත් මාසෙකට ඩොලර් මිලියන එයාට ඔය කරපු වැඩවලින් පුතේ 15ක් විතර එනවා මාසෙට ඩොලර් මිලියන. හරි ආදායමක් ලබන කෙනෙක් යා. එයාගේ ලොස් සෝල්ඩ් මේ ළඟදී ආව ෆිල්ම් ඒකත් එයාගේ. හරි මේ ස්පීල්බර්ග් හදපු ජුරාසික් පාක් ෆිල්ම් එකත් එක්ක මෙන්න මේ ලෝකෙන් නැති වෙලා ගිය සත්තු නැවත මෙලොවට එනවා ගේන්න උත්සාහ දරන කියන අදහස හැමෝටම ගියා පුතේ. අපි පොඩ්ඩක් ජුරාසික් පාක් චිත්‍රපටි කොටසක් බලලා ඒක කොහොමද නිර්මාණය කරේ කියන කතන්දරේ නැත්තම් අදහසක් ගන්න යක්. හරි සර්ගේ මේ වැඩසටහන් සියල්ලම YouTube channel එක හරහා ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. මම ඒක link එක ඔයගොල්ලන්ට දාන්නම්. මෙතෙක් කරපු සියලුම වැඩසටහන් නරඹන්න පුළුවන්. ඔයගොල්ලෝ subscribe කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අලුත් තොරතුරු ටික ඔක්කොම මේ වැඩසටහන් හරහා කරපු ඒවා බලා ගන්නත් පුළුවන් පුතේ. හරි. මේක 1993 විතර තිරගත වෙච්ච චිත්‍රපටියක් පුතේ. මේකේ කතාව තේමාව වෙන්නේ එක කැණීමක් කරනකොට right මගේ වීඩියෝ එක අයින් කරන්නම් පුතේ ඔයගොල්ලන්ට වීඩියෝ යන වෙලාවට Alan, this species of Variformin's been extinct since the Cretaceous period. I mean, this thing is a this thing. Why? It's a dinosaur. You did it. You crazy son of a bitch, you did it. Oh, look, cold-bloodedness, it doesn't apply. They're totally wrong. This is a warm-bodied creature. This thing doesn't live in a swamp. This thing's got, what, a 25, 27-foot neck? Brachiosaurus 30.
We clocked the T-Rex at 32 miles an hour. My dear Dr. Sattler. Jurassic Park. They're moving in herds. right. ඔබට මතක ඇති මේ චිත්‍රපටි ගොඩක් අය බලලා තිනවා කොච්චර පරණ වුණත් පුතේ ඒක අපිට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චිත්‍රපටියක්. එතකොට මේකෙදි කරන්නේ ඔයගොල්ලෝ දකින්නනේ චිත්‍රපටිය පෙන්නනවා මදුරුවෙක් ඩයිනෝසරස්ගේ ලේ බීලා ගිහිල්ලා වහනවා ගහක. right? ගහක වැහුවට පස්සේ මේ මදුරුවව පුතේ ඒ ගහේ තියෙන ගම් එකෙන් බෑසිලා වැහිලා යනවා. right? මෙහෙම වැහිලා අවුරුදු දැන් අන්තිම ඩයිනෝසරස් හිටපු කාලේ කොච්චර කියලා හිතනවද ඔයගොල්ලෝ? right? මේ වැහිලා හිටියේ මදුරුවගේ රුධිරය අරගෙන ඒ රුධිරයේ තියෙනවනේ රුධිරයක් තියෙන ලේ වලක් තියෙන පුතේ සෛල. ඒ සෛල වල තියෙන මේ වර්ණ දෙහි අරගෙන right? ඒගොල්ලෝ හදනවා ඩයිනෝසරස්. ඒක මේ ලෝකේ තාම වෙලා නැහැ. තාම ඩයිනෝසරස්ලා හදන්න සජීවී සෛල හම්බ වෙලා තියෙනවා. මීට අන්තිම ඩයිනෝසරස් මැල්ල කොච්චර කාලයක් කියලා දන්නවද පුතේ? අපේ මිහිතලෙන් ඩයිනෝසරස් සමවරම් අවුරුදු මිලියන 60ක් වෙනවා. හරි? ඒ කියන්නේ අපි මානවයා බිහි වෙලා නැහැ. අවුරුදු මිලියන 60කට 60 මිලියන්. right? මිලියන 60කට කලින් තමයි අන්තිම ඩයිනෝසරස් අපේ බිහිකතෙන් සමුගත්තේ. ඒතොර හිතා ගන්න පුළුවන් නේ මානවයා බිහි වෙච්ච කතන්දරේ යන්නේ අවුරුදු 3 ලක්ෂයක් විතර දැන්. right? ඔගොල්ලෝ දන්නවා දැන් අපි තව දවසක යනවා මම අතුරුකාපේ වෙනස් වෙමින් ඉස්සරහට පුතේ නේද? අපේ ලිටිල් සයන්ටිස්ට් ප්‍රෝග්‍රෑම් එක දිව යනවා දිගට. දැන් ඒක එක තැනක අපි කතා කරන්න වෙනවා පෘථුවිය බිහිවීම සහ ජීවීන් බිහිවීම ගැන. එතකොට මුළු සෞරග්‍රහ මණ්ඩලය වෙනත් පෘථුවිය නිර්මාණය වෙලා පුතේ අවුරුදු බිලියන 4.5ක් වෙනවා. බිලියන. බිලියනයක් කියන්නේ කෝටි 100ක් නේද? බිලියනයක් කියන්නේ කෝටි 100ක්. ඒතකොට මේක 100න් වැඩි කරාම ඔයගොල්ලන්ට කෝටි කියන අදහස ගන්න ඕන නම් ගත්ත හැකි පුතේ. right? කෝටි 450කට කලින් ඊට අවුරුදු බිලියනයකට පස්සේ තමයි ජීවීන් හැදුනේ. මුල්ම ඒක සෛලික ජීවියා බිහි වෙන්නේ අවුරුදු පෘථුවිය හැදිලා අවුරුදු බිලියනයකට පස්සේ. right? එතකොට ඕගොල්ලෝ හිතන්න එපා මේ පළවෙනි කියන්නේ ජීවී ආරම්භයේ බිලියන 3.5කට කලින් කිව්වනේ ඒ වෙනකොට පටන් ගන්න ඒක සෛලිකේ. මුළු ලෝකේ ඉන්න ජීවීන් ඔක්කොම මේ විදිහට බිහි වුන්නේ නැහැ පුතේ. මේක අපි රේඛාවක් ඇන්දොත් ජීවීන්ගේ බිහිවීම මම මෙහෙම රේඛාවක් ඇන්දොත් පුතේ මේ රේඛාවේ දිග බිලියන 3.5යි අවුරුදු වලින් ගත්තොත්. right? කෝටි 350ක් විතර. right? ඒකේ මේ ඩයිනෝසරස් වෙච්ච කාලයක් තියෙනවා. ඩයිනෝසරස් අවුරුදු මිලියන ගාණක් පුතේ මේ පෘථිවිය ආධිපත්‍යය පතුරගෙන හිටියා. අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු මිලියන ගාණක් ඒගොල්ලෝ මේ පෘථිවියේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මේ පෘථිවිය නතු කරගෙන හිටියා ඒගොල්ලන්ට. හරි? ඊට පස්සේ මානවයා බිහි වෙන්නේ මේකේ අග කෙළවරේ. right? අපි මෙන්න මේ හරියේදී තමයි මානවයා බිහි වෙන්නේ මෙන්න මේ රේඛාවේ. එතකොට මීට මෙහා අපිට කලින් බිහි වෙච්ච ඕනසනම් උරගයොත් ඒ වගේ තමයි පුතේ අපි කතා කරන ඩයිනෝසරස් කියන්නේ උරගයෙක්නේ. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මෙහෙ. අපි කොච්චර පස්සේද මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. අපි දැන් මේ වෙනකොට වැඩකාරයෝ වගේ පෘථිවිය අයිති කරගත්තට right? අපි ගොඩාක් පස්සේ තමයි පුතේ පරිණාමය වෙලා තියෙන්නේ. මානව පරිණාමය ගැන අපි පස්සේ දවසක් කතා කරමු. ඔන්න රේඛාවේ අපි අග්ගිස්සේ ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මෙහි තව ඉන්නවා ගොඩාක් පෘථිවියේ මුල් කාලේ බිහි වෙච්ච පෘථිවියේ නියම උරුමකාරයෝ. හරි? මේ අතර අපි බිහි වෙන්න කලින් මේගොල්ලෝ පෘථිවියෙන් සමුගත්තා. මානවයා බිහි වෙන්න කලින්. හරි? ඔන්න ඩයිනෝසරස්ලා ගැන පොඩි මං අදහසක් කිව්වේ පුතේ. අපි යන් මේක විස්තර කරගෙන ඉස්සරහට තව ඔයගොල්ලන්ට ඩයිනෝසරස් වර්ග ගොඩ ඉන්නවා පුතේ. කුකුල් පැටියෙක් විතර ප්‍රමාණයේ ඉඳලා අඩි 100ක් විතර උස ඩයිනෝසරස්ලා ඉන්නවා. හරි? චූටි කුකුල් පැටියෙක් ප්‍රමාණයේ ඩයිනෝසරස්ගේ ඉඳලා කොච්චර ඩයිනෝසරස්ලා ඉන්නවද පුතේ? අඩි 75 100 උස ඩයිනෝසරස්ලා ඉඳිච්ච සාක්ෂි තියෙනවා. මේවා නිකන් කියපුවා නෙමෙයිනේ.
මේ පෘථිවි තලයේ මිලියන 60කට කලින් වෙන් වෙලා ගියත් පුතේ ඒගොල්ලෝ මේ මිලියන 60කට පස්සේ අද මේ පෘථිවි තලයේ ඒගොල්ලෝ පොසිල විදියට හොයාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ ඇටසැකිලි හොයාගෙන තියෙනවා. ඒව බලලා ඒගොල්ලන්ගේ තොරතුරු හොයලා තියෙනවා. නිකන් ආවට ගියාට නෙමෙයි. හරි? ඒ ඇටසැකිලි වල කාබන් පරීක්ෂාව කරලා කොච්චර වයසද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. එහෙම ඒ වයසවල් ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා විද්‍යාත්මක පදනමකින් කියලා තියෙනවා. නිකන් ආවට ගියාට කියපු කාරණා නෙමෙයි. ඉස්සෙල්ලාම අපි ඩයිනෝසර්ස් ගැන කතා කරන මෙහිතලෙන් වද වෙයි ගියේ. හරි? එයා ගැන කතා කරලා ඉස්සරහට යන් කොහොමද මේගොල්ලෝ ආයේ පෘථුවියට ගේනවා නම් අර ඥාන ඉංජිනේරු තාක්ෂණය ගැන කතා කරන්න සිද්ධ වෙනවා පුතේ. හරි? එතකොට වඳවීය සතුන් කියලා කියන්නේ කවුද? පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය බලන ආවට කියන්නේ මෙන්න මේ සතා ලෝකෙ දකින්න හම්බුනේ නැත්තම් ආයා මේ ලෝකෙන් වඳ වෙලා ඒගොල්ලෝ තොරතුරු හොයලා පුතේ සම්පූර්ණයෙන්ම සනාත වුණා නම් සැකයක් නැතුව මේ ලෝකේ ඒ જાතිය සත්තු එක්කෙනෙක්වත් නැහැ කියලා අන්න ඒගොල්ලෝ තීරණය කරනවා ඒගොල්ලෝ වඳ වෙලා ගියා කියලා. හරි අපූර්ව වැඩක් වුණා මේ ළඟදී. මොකද්ද දන්නවද? මීට අවුරුදු 100කට කලින් වඳ වෙලා ගිය ඉබ්බ වර්ගයක් මේ මෑතකදී පුතේ ගල්පගෝස් දූපතේදී හොයාගත්තා. හරි මම ඒ හොයාගත්ත කතන්දරේ ඊළඟට යනවා. මේ ලෝකෙ මවිත කරා. අපි තීරණය කරලා හිටියා ඒගොල්ලෝ මේ ලෝකෙන් තනි කර අයින් වෙච්ච අන්තිම එක මැරලා අවුරුදු 100ක් විතර ඇති කියලා. මෙයා හොයාගෙන යනවා කණ්ඩායමක්. ඒගොල්ලන්ට හම්බ වෙනවා පුතේ අවුරුදු 120ක් විතර වයස මේ වර්ගයේ අන්තිම ඉබ්බා. දැන් එයාව අරගෙන පැත්තකින් තියාගෙන ඉන්නවා. එයාගෙන් තව වර්ගයක් බෝ කරන්න තව සතෙක් හොයාගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් එයාගේ සෛල අරගෙන පුතේ නව ජීවියෙක් හදාගන්න උත්සාහ කරමින් ඉන්නවා. එතකොට මේ සෛල අරන් ජීවීන් හදාගන්න හැටි තව මම කියලා දුන්නේ ඊළඟට ඒක බලමු. හරි? ඔන්න වඳ වී ගිය සතුන් කියලා කියනවා. පුතේ ඔන්න දැන් මම මේ සත්තු හදාගන්න ක්‍රමය ගැන සෛල වලින් කියලා දෙන්නයි හදන්නේ පුතේ. මේ ඉන්නේ ලෝකේ ඉස්සල්ලාම මේ වැඩිහිටි කෙනෙක්ගේ සෛලයකින් නව ජීවියෙක් බිහි කරගත්ත අවස්ථාව. ඒ කියන්නේ පුතේ මම සරලව මේක පැහැදිලි කිරීම ඔබට කරන්නම්. හොඳට අහුම්කම් දෙන්න. මෙන්න මේ ඉන්න මෙතන ඉන්න බැටළුවගෙන් එයාගේ ඇඟේ සෛලයක් අරගෙන. හරි? එයාගේ හැනු බැටළුවෙක් එයාගේ ඇඟේ සෛලයක් අරගෙන එයාගෙම කුසේ තැම්පත් කරලා ජීවියෙක් හදාගත්තා. බලන්නකෝ. එතකොට එයාගෙම සෛලයක් විතරයි මෙතන දායක උනේ. එතකොට එයාගේ ලක්ෂණ විතරයි ඒ ඉපදෙන කෙනාට ඉන්නේ. අපි කියනවා මේකට ක්ලෝන. හරියට පිටපතක් වගේ. ඕගොල්ලෝ පිටපත් ගන්න ෆොටෝකොපියක්. මේ ඉන්න ලොකු එක්කෙනාගේ පිටපතක් හදාගත්තා. මෙන්න මේකට තමයි පුතේ ක්ලෝන කරන්නේ කියලා කියන්නේ. මේ ඉන්නේ ඒ විදිහට ක්ලෝන කරගත්ත එක්කෙනා. මෙයා අවුරුදු 6ක් විතර වැඩිච්ච කෙනෙක්ගෙන් සෛලයක් ගත්ත පුතේ. ඊට පස්සේ හදාගත්ත පැටියා ඩොලීව රයිට් මේ ඩොලීව හදාගත්ත පැටියා නිරීක්ෂණය කරා විද්‍යාඥයෝ පුතේ. ඒ නිරීක්ෂණයේදී එයා හැබැයි ගත්තේ වැඩිච්ච කෙනෙක්ගේ අවුරුදු 6ක් විතර පරණ අවුරුදු වැඩිච්ච වයසක එක්කෙනෙක්ගේ සෛලයක්. එයාගේ සාමාන්‍ය ඉපදුනාට පස්සේ පැටියාගෙත් තිබුණා අර අවුරුදු 6ක විතර වැඩිච්ච සතෙක්ගේ ලක්ෂණ. මෙයාත් ඩොලී මැරුන්නේ නැහැ. එයා පරම්පරා පැටවු 6 දෙනෙක් විතර මේ ලෝකෙට බිහි කරලා ටිකක් ලෙඩ වෙලා ආතරයිටිස් එහෙම හැදිලා තමයි පුතේ ලෝකෙම සමුගත්තේ. හරි? එයා ජීවිතේ ගත කරන්න හම්බුනේ අවුරුදු 6ක විතර කාලයක්. දැන් මේක කරන්නේ කොහොමද කියන එක තමයි දැන් මම පැහැදිලි කරන්නේ. චූටි බබාලත් ඉන්නවා. 6 පන්ති අයටත් ඒගොල්ලන්ට තේරෙන විදිහට මම මේක විස්තර කරන්නම් පුතේ. අපි ගන්නවා දැන් අපි කියමු කවුද ලොකු බැටළුවා ඉන්නවනේ. මසගේ බැටළුවා ඔහොම ඇඳලා කියලා හිතේ. තියාගන්න කොණ්ඩ බැටළුවා ලොකු එක්කෙනා ගත්තා. එයාගේ ඇඟේ සෛලයක් ගලවලා ගත්තා. උදාහරණ දැන් මගේ පිටපතක් ගන්න පුළුවන් ඕනනම් විද්‍යාඥයන්. මගේ ෆොටෝකොපි එකක්. සර්වම හදන්න පුළුවන් වෙනවා. මානව ෆොටෝකොපි කරන්නේ මානව ක්ලෝන කරන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ ගිවිසුම් ගහලා අස්සම් කරලා තියෙනවා. ඒත් අපි දන්නේ මානව ක්ලෝන කරනවද නැද්ද කියලා හොරෙන්. රයිට්? එතකොට එහෙම කරොත් එහෙම ජීවේ අමරණීය වෙනවනේ පුතේ. අපි මම මැරුණත් මගේ පිටපත තියෙනවා. එහෙම වුණොත් අපේ මානව යාර සංස්කෘතික නේද? ඒ තියෙන සාමාන්‍ය පැවැත්මට ලොකු තර්ජනයක් නිසා ක්ලෝන කරන්නේ නැහැ. මොකද කරන්නේ? ඔහොම සෛලයක් ගලවන. රයිට්? සෛලය හැට පේන්නේ නැහැ. සෛලේ අර මං කිව්ව න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික එළියට ගන්නවා.
හරි එළියට ගන්න. ඊට පස්සේ පුතේ මෙයාගේ අපි උස අපි කියනවා ගර්භාෂය කියලා. ගර්භාෂය මෙන්න මේ ගලවගත්ත න්‍යෂ්ටිය මෙයාගේ තියෙන ඩිම්බ න්‍යෂ්ටියක අයින් කරලා ඒක තැම්පත් කරලා පුතේ මෙයාගේ ඔන්න ඇඟේ තැම්පත් කරනවා මේක. මෙයාගේ ඇඟෙන් ගලවගත්ත සෛලයක් මෙයාගේම ගර්භාෂයේ මව් කුසේ නැත්තම් එයාගේ කුසේ තැම්පත් කරනවා. සරලව කියනවා. එතකොට මෙයාගේම සෛලයක් තමයි මෙයාගේ ඇඟේ හැදෙන්නේ පුතේ. රයිට්. එතකොට මෙයාටම සර්ව සමෙක් කෙනෙක් හදාගත්තා. ඔන්න පිටපත් කිරීම. එහෙනම් ඩයිනෝසරස්ගේ සජීවී සෛලයක් අපි හොයාගත්තොත් කොහොමද සර් අවුරුදු මිලියන 60ක් මැරිච්ච සත්තුන්ගේ සජීවී සෛල තියෙන්නේ කියලා අහයි ඕගොල්ලෝ. පුතේ ඔය සයිබීරියා වගේ රටවල් ඍණ 70ට උෂ්ණත්වය යනවා. රයිට්. ඍණ 70ට කියන්නේ සීතකරණ වලවත් නැහැ නේ එච්චර උෂ්ණත්වයක්. ඒ වගේ තැන්වල ගල් වෙච්චි අයිස් කුට්ටි ඇස්සේ මීට අවුරුදු ගාණක් කලින් මැරිච්ච සත්තුන්ගේ පුතේ සෛල හොයාගෙන තියෙනවා. මැමත් කෙනෙක්ගේ පෙනහල්ලේ තියෙන සෛල හොයාගත්තා මේ ළඟදී. අන්තිම මැමත් අපේ පෘථුවියෙන් මැරිලා අයින් වෙලා පුතේ දැන් අවුරුදු 10000ක් විතර වෙනවා. රයිට්? කොච්චරද? අවුරුදු 10000ක් විතර වෙනවා ලෝකයෙන් අන්තිම මැමත් අයින් වෙලා. මේ සයිබීරියාවේ ළඟදී හොයාගත්තා. මීට අවුරුදු 25000කට විතර කලින් මැරිච්ච අයිස් කුට්ටියත් අතර හිර වෙලා හිටියේ මැමත් කෙනෙක්. එයාගේ සෛල පුතේ අර සීත නිසා නරක් නොවී තිබුණා. අන්න ඒ මැමත්ගේ පෙනහල්ලේ සෛලයේ අරගෙන මේ විදිහට අලි අම්මගේ කුසේ තැම්පත් කරලා දැන් අලි අම්මෙක්ගේ දාව මැමත් කෙනෙක් මේ ලෝකෙ බිහි කරන්න හදනවා. එතකොට ඔබට අනාගතේ පුළුවන් වෙයි පුතේ මැමත් කෙනෙක්ව බලන්න. ඒ මැමත් හදන්නේ කාගේද? අලි අම්මගේ කුසේ. රයිට්? එතකොට අලියාගේ තියෙන වර්ණ දෙක මිශ්‍ර කරන්නත් පුළුවන් මේකට. එහෙම කරන්නත් පුළුවන්. හයිබ්‍රිඩ් කියලා අපි කියන්නේ. හයිබ්‍රිඩ් කරලා ගන්නත් පුළුවන්. ඒ ජාන සකස් කරලා ඒක ජාන ඉංජිනේරු විද්‍යාවේදී කරලා ඔන්න එළියට මැමත් කෙනෙක් ගන්න. ඔන්න ඔහොම තමයි කරන්නේ. පැහැදිලි? කෙනෙක්ගේ සෛලයක් අරගෙන ඒක තැම්පත් කරනවා. එයාගේ ඒ වර්ගයට ගැලපෙන කෙනෙක්ගේ තැම්පත් කරලා ඒ ලව්ව හදා ගන්න. එහෙනම් මගේ පිටපතක් හදා ගන්නත් පුළුවන් කියලා ඕගලන්ට පැහැදිලි. මාව කොනිටගෙන යනවා කවුරු හරි. රයිට්? ඒ ගැලවිලා එන සෛලයක් ගිහිල්ලා ඒකේ න්‍යෂ්ටිය අයින් කරලා ඩිම්බේක තැම්පත් කළා පුතේ කාන්තාවක්ගේ කුසේ තැම්පත් කළා ගර්භාෂයේ කොන්න මාගේ පිටපතක් හැදෙනවා. රයිට්? ක්ලෝන කියලා අපි ඕකට කියන්නේ. ඒ ක්‍රමය තමයි මේ සත්තුන්ගේ ඔන්න බිහි කරන ක්‍රමය. සරලව මම පැහැදිලි කිරීම කරේ. ඔන්න එහෙම හදාගත්ත ඩොලීව තමයි මම ඕගොල්ලන්ට පෙන්නුවේ පුතේ. එහෙනම් එහෙම කරන්න පුළුවන් කියලා දැන් අපි දන්නවා. රයිට්? සෛලයක් හොයාගත්තොත් ඒකෙන් පුළුවන් අපිට ඒ ජීවියා ආයේ හදාගන්න. ඒ කියන්නේ මව පියා දෙන්නම ඕනේ නැහැ. රයිට්? මේ ඉන්නේ යා පුතේ ඩොලිව මිනිස්සු ගොඩක් ජනප්‍රිය වුණානේ. මෙහෙම සතෙක්ගේ වැඩිච්ච සෛලයකින් ඉස්සලම හැදිච්ච කෙනා මෙයා. ඊට කලින් උත්සාහ දැරුවා. වැඩුණු කෙනෙක්ගේ ශරීරයෙන් හදාගත්ත කෙනා නිසා මෙයා ගොඩක් ජනප්‍රිය වුණා. එහෙනම් පුතේ මෙයා තමයි මුල්ම ලෝකේ වැඩුණු සෛලයකින් ක්ලෝන කරගත්ත පළවෙනි ශීරපායි සතා. රයිට්? ඩොලි. මොන ඩයිනෝසරස්ලා ගැන අපි එහෙනම් දැන් දන්නවා කොහොමද මෙහි ලෝකෙට එහෙනම් බිහි කරගන්න ඕන නම් අපේ වඳ වෙලා ගිය සත්තුන්ගේ පුසිලවල තියෙන සජීවී සෛලයක් අරගෙන එයාගේ න්‍යෂ්ටිය තමයි තැම්පත් කරගන්න ඕනේ එයාගේ හා සමාන තව ලක්ෂණ තියෙන සතෙක්ගේ. උදාහරණ මැමත්ගේ සෛලය කාටද ගැලපෙන්නේ? මැමත් අලියා වගේනේ නේද? අලියටත් වඩා විශාලයි. එයා තමයි ළඟම එයාට නෑකම් කියන කෙනා. අන්න අලියෙක් තෝරගෙන එයාගේ සෛලයේ ඒ අලියම්මගේ ගර්භාෂයේ තැම්පත් කළ පුතේ මොන මැමත් දැන් තමයි ජපානයේ ඒ වැඩේට අත ගහලා තියෙනවා රුසියාවයි. දැන් වතාවන් කිහිපයක් පුතේ මේක කෘතිමව කරන්න උත්සාහ කරා. ඒකේ තාම එහෙම මැමත් පැටියෙක් එළියට ගන්න බැරි වුණා. හැබැයි එක්කෙනෙක් ගත්තා එළියට මැමත් නෙමෙයි. ඊළඟට බලමු කවුද මේ ලෝකෙන් තුරන් වෙලා නැවත පුතුවියට ආපු එක්කෙනා. රයිට්? එහෙම අර විදිහට සෛලයක් අරගෙන පුතේ ඔන්න එක්කෙනෙක් බිහි කරා. එයා කවුද කියලා බලමු. මේ ලෝකෙන් වද වෙච්ච සතෙක් ඉස්සරහට. ඩයිනෝසරස්ලා වර්ග ගොඩේ ඉන්නවා පුතේ. හරි? මම වර්ග ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි වෙනම ඩයිනෝසරස් ගැන කතා කරනකොට වෙනම දවසක් කතා කරන්න පුළුවන්. යෝධ එවුන් ඉන්නවා. මාංශ භක්ෂකයෝ ඉන්නවා. ශාක භක්ෂකයෝ ඉන්නවා. සර්ව භක්ෂකයෝ ඉන්නවා. ඊළඟට ඒගොල්ලෝ ප්‍රමාණය ගත්තාම එක එක සයිස්. සාමාන්‍ය කුකුලකගේ විතර ඉඳලා අඩි 75 80 විතර උසාවියේ ඉන්නවා. රයිට්? මේ එක එක ප්‍රමාණයේ අය වර්ගයේ අය පුතේ. රයිට්? ඒකේ වර්ග කරලා හඳුනගෙන තියෙනවා. එතකොට පළමු පොසිලේ හොයාගත්තේ
ඩයිනෝසරස්ගේ පුතේ 19 වන සියවස. ඒ කියන්නේ 1841 දී. රයිට්? මේ ඩයිනෝසරස්ට නම් දුන්නේ රිචඩ් ඕන් කියන පුද්ගලයා තමයි ඩයිනෝසර් කියලා මේගොල්ලන්ට නම දුන්නේ. උරග පවුලේ විශාලම කට්ටියනේ. සීමත් රිචඩ් ඕවන් තමයි. අර සීමත් කියන නාමය දෙන්නේ රැජිනනේ. එංගලන්ත රැජින නම්බු නාමයක්. සීමත් කියන එක දෙන එක. සීමත් රිචඩ් ඕන් තමයි මෙයා ඩයිනෝසරස්ලා කියලා නම් කරගත්තු මේ පුසිලි හඳුනගෙන ඩයිනෝසරස් කියන එකේ සිංහල තේරුම භයානක කටුස්සා. රයිට්? කටුස්සේ පවුල එක්කෙනෙක්නේ භයානක කටුස්සා කියන අර්ථයෙන් ඔන්න ඩයිනෝසර්ස්ට නම වැටිලා තියෙනවා ළමයි. මේ තියෙන්නේ මං කිව්වා නේද ඩයිනෝසරස් මෙහි තලයෙන් සම්මුලින්ම වඳ වෙලා ගිහිල්ලා අවුරුදු මිලියන 60ක් ඒ කියන්නේ ලක්ෂ 600ක් වෙනවා. අන්තිම ඩයිනෝසරස් ගේ මළගේ තිබිලා අවසන් කටයුතු කරලා කොච්චරද අවුරුදු ලක්ෂ 600ක්. රයිට්? එතකොට එයාගේ ලක්ෂ 600 වෙනි දාණය තමයි දැන් දෙනවා නම් දානයක් දෙනවා නම් අපි අර කියන කතාව අනුව බෞද්ධ විදියට එහෙනම් 600 ලක්ෂ 600 වෙන එක තමයි සපිරලා යන්නේ. එයාගේ බඩවැල් අක්මාව මාංශ පේශි වල තියෙන පුතේ සෛල දැන් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් අපිට ඩයිනෝසරස් කෙනෙක් අර මං කියපු ක්‍රමයට මේ ලෝකෙට ගේන්න පුළුවන්. හැබැයි ඩයිනෝසරස්ලා බිහි කරන්න තාම උත්සාහයක් දරලා නැහැ. ඩයිනෝසරස්ුයි අපිටයි එකට මේ තලයේ තුල එකට ඉන්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. හරි? මේ බලන්න. ඩයිනෝසරස්ලා ඔය දැන් මං උඩ දාලා තියෙන්නේ කිඹුලෙක්. ඒගොල්ලෝ එකම පවුලේ කණ්ඩායම මුරගයෝනේ. හැබැයි කිඹුලන්ගේ එහෙම තියෙන කකුල් පුතේ දෙපැත්තෙන් ඇවිල්ලා. මේ බලන්න. ඒගොල්ලෝ පැහැදිලිව අපිට එක වෙනස්කමක් දකින්න පුළුවන් පුතේ. හොඳට බලන්න. මේ බලන්න මේ කකුල් මේගොල්ලන්ගේ පැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඩයිනෝසරස්ලාගේ කෙලින්ම පහළට ගිහිල්ලා තියෙන්නේ. කකුල් පාද සම්බන්ධය බලන්න මේ. කකුල් දෙපැත්තට යනවා කටුස්සන්ගේ කිඹුලන්ගේ ඩයිනෝසරන්ගේ යටට කෙලින්ම විහිදෙනවා. අන්න එහෙම වෙනසක් අපිට මේ දෙගොල්ලන්ගේ හඳුනා ගැනීම හැකියාව තියෙනවා පුතේ. අපි කතා කරමු යන් ඩයිනෝසර්ස්ලා ගැන. රයිට්? එක එක වර්ගයේ ඉන්නවා පුතේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ ගේ හිටපු කාලය පුතේ. මීට අවුරුදු මිලියන 245ක් 66ක් අතර කාලයක්. කියන්නේ ඒගොල්ලෝ ඉඳලා තියෙනවා පුතේ සාමාන්‍ය අවුරුදු මේ මිහිතලේ අවුරුදු මිලියන 170ක් විතර. රයිට්? පොඩි කාලයක් නෙමෙයි. නේද? මේ අපේ පෘථුවිය තුල අවුරුදු මිලියන 170ක් ඒගොල්ලෝ නොනැසී හිටියා. රයිට්? පොඩි කාලයක් නේ මිලියන 170 ලක්ෂ 1800ක් ඒගොල්ලෝ අපේ පොළොව තල ජීවත් වුණා. හැබැයි අපි එතකොට හිටියේ නෑ. මානවයා හිටියේ නෑ. හරි? මේ තියෙන්නේ ටයිම් ලයින් එක. රයිට්? කාල පරිච්ඡේදය පිළිබඳව ඔබට අදහසක් ගන්න. මේ බලන්න පුතේ එක එක යුග මං දාලා තියෙන්නේ මේ ඉන්නේ ඩයිනෝසරස්ලා හිටපු යුගය. ඒක යුග 3කට බෙදලා තියෙනවා මේ. right? Triassic, Jurassic, right? Cretaceous මේ ඔන්න කාලේ. පේනව නේද? මෙන්න මේ කාලය තුල තමයි මෙහි අපේ පොළොවේ මේගොල්ලෝ රජ කරගෙන හිටියේ. right? ඒගොල්ලෝ ආධිපත්‍ය පතුරගෙන හිටියේ. ඊට පස්සේ අපි මේ එරෝලේනේ මොඩර්න් මෑන් ඇවිල්ලා තියෙන ගොඩාක් පස්සේ තමයි මේ පෘථිවිය අපි බිහි වෙලා තියෙන්නේ පුතේ. ඒතර අපිත් එක්ක ඒගොල්ලන්ට ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කොහොමවත් මානවයත් එක්ක. ඒගොල්ලෝ අපිට කලින්ම මේ පෘථිවියට ඇවිල්ලා අපිට කලින්ම මේ පෘථිවියෙන් මොකක් වෙලාද? බඳ වෙලා ගිහිල්ලා ඉවත් වෙලා ගිහිල්ලා. right? වසර මිලියන 170ක් 175ක් පවුන පුතේ පෘථිවිය ඒගොල්ලෝ පාලනය කරා. ඒගොල්ලෝ නතු කරගෙන හිටියා. ඒකේ දෙකක් නැහැ. right? මේ තියෙන නූතන මානවයා ඇති වෙන්න ගත වෙච්ච කාලයේ පුතේ right? එතකොට modern man homo sapiens sapiens නැත්නම් ඔක sapiens sapiens කියලා ප්‍රොනවුන්ස් කරනවා. එච්චර කාලයක් නැහැ අපි මේ බිහිවීම සිද්ධ වෙලා. මානවයා බිහිවීම ගැන පස්සේ කතා කරමු. මම මේ අපේ පාඩමට ඔයගලන්ට වයස අවුරුදු පිළිබඳ දැනගන්න පැහැදිලි කිරීම කරේ පුතේ. හරි? එතකොට කොහොමද ඩයිනෝසරස් වඳ වෙලා යන්නේ ඇත්තේ? පුතේ මාංශ භක්ෂකයෝ හිටියා. යෝධ ශාක භක්ෂකයෝ හිටියා. සමහර අය තමන්ගේම වර්ගයා මොකක් කරාද පුතේ කාලා දැම්මා. ඊට අමතරව පුතේ මේ ලෝකේ එක වතාවක් නෙමෙයි වතාවන් කිහිපයක් සහ මුලින්ම ජීවීන්
විනාශ වුණා. ඒක එක අවස්ථාවක් තමයි පුතේ අවසාන වශයෙන් පෘථිවිය විනාශ වුණේ විශාල උල්කාපාත ටිකක් ඇදහිලිලා. ඒ උල්කාපාත ඇදහිලීම නිසා ඇතිවෙච්ච අධික තාපය නිසා අපි දන්නවා ග්‍රාහක කැපිලි පෘථිවියට ඇදිලා එනවා. මෙහි මොහොතෙත් එනවා. දැනුත් එනවා. පොඩි පොඩි ඒවා එනවා. ඒවා වායුගෝලයේ ඇතුල් වෙනකොට පුතේ මොකද වෙන්නේ? පිච්චිලා අළු වෙලා යනවා. බිමට මොනවත් වැටෙන්නේ නැහැ. කලාතුරකින් පෘථිවියට ගැටෙන අවස්ථා තියෙනවා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඒ වගේ තියෙන ලොකු කටක් හැරිලා. මේට අවුරුදු 100 ගානකට කලින් වැටිච්ච එකක් පුතේ. ඒ වගේ මේ ඩයිනෝසරස් යුගයේ පුතේ විශාල ටොන් බිලියන ගාණක් ටොන් ට්‍රිලියන ගාණක් හරි කිලෝමීටර් 15ක් 20ක් විතර දිග උල්කාපාතයක් ගැටිලා ඒ ඇතිවෙච්ච පුතේ උණුසුම වායුගෝලයේ ගිනි අරන් උණුසුම ඇති වෙලා සුනාමි තත්ත්ව ඇති වෙලා ගිනි කඳු පුපුරලා අර ගැටීම නිසා භූකම්පන නිසා මේගොල්ලෝ සහ මුලින්ම පෘථුවියෙන් සමුගත්ත කියලා තමයි අපි දැනට විශ්වාස කරන්නේ. හරි ඒ සඳහා තමයි පුතේ අපිට සාක්ෂි තියෙන්නේ. ඔබට අපිට හම්බෙලා තියෙන ඩයිනෝසරස් වර්ග සහ උන්ගේ ප්‍රමාණයන් පිළිබඳ අදහසක් දැන් ගන්න පුළුවන්. right? මානවයත් එක්ක මනුස්සයත් එක්ක සංසන්දනය කරගන්න පුතේ කුඩා ප්‍රමාණයේ ඉඳලා මේ විශාල ඩයිනෝසරස් දක්වා කණ්ඩායම් වර්ග ඉඳලා තියෙනවා. පුළුවන් ඩයිනෝසරස්ලා සිටියා පුතේ. හරි? යාසර කරපු ඩයිනෝසරස්ලා සිටියා. ස්කන්ධයයි අඩි ගානයි යටින් දානවා බලන්න. අඩි මීටර් දෙකම තියෙනවා. People will use a symbolism of the relationship of God to the universe. God is, say, brilliant light, only somehow veiled, hiding underneath all these forms that you see as you look around. So far, so good. But the truth is funnier than that. It is that you are looking right at the brilliant light now, that the experience you are having, which you call ordinary everyday consciousness, pretending you're not it, that experience is exactly the same thing as it. There's no difference at all. In other words, when you really start to see things, and you go into the nature of what it is to see, what vision is, or what smell is, or what touch is, you realize that that vision is the brilliant light of the cosmos.
96ක විතර ගොඩනැගිල්ලක් විතර ඇති. අඩි 95යි. Nothing could be brighter. 10,000 suns couldn't be brighter. They don't blow your eyes out. But it is actually, see, the source of all light is in the eye. You evoke light out of the universe. හරි. ඔබට පුතේ ප්‍රමාණය පිළිබඳ අදහසක් එන්න ඇතිනේ. ඩයිනෝසරස්ලා ගැන අපිට තව ගොඩ කතා කරන්න පුළුවන්. මම පොඩ්ඩක් මෙතනින් ඩයිනෝසරස්ලා පැත්තකට තියලා අපි දවසක ඩයිනෝසරස්ලා වර්ග ගැන සහ උන්ගේ ආහාර විදි පැවැත්ම පිළිබඳ උන්ව මේ ලෝකෙන් තුරන් වෙච්ච ගැන තව දුරටත් කතා කරමු. දැන් අපි තව සතුන් කීප දෙනෙක් ගැන කතා කරන් තියෙනවා. මම ඊළඟට තෝරගත්තේ විශේෂ එක්කෙනෙක්. මෙයා මේ ස්පාඤ්ඤ රටේ දැනටත් ඉන්න වර්ගයකට හා සමාන එක්කෙනෙක් පුතේ. මෙයාගේ විශේෂත්වය පුතේ මෙයා තමයි ඉස්සල්ලාම අර මං කියපු විදිහට ලෝකයෙන් තුරන් වෙලා අහපව් ඉපදුච්ච එක්කෙනා. රයිට්. හරිනම් දැන් මෙයා දෙපාරක් වඳ වෙච්චි වගේ කතන්දරයක් කියන්න වෙන්නේ. හරි? පයිරෙක්ස් අයිබෙක්ස් නැත්නම් මේ ගෝණ විශේෂයේ පුතේ සහ මුලින්ම වඳ වෙලා දැනට ප්‍රකාශ වෙලා තියෙන්නේ පුතේ ෆයිර්නෙස් ඉබෙක්ස් නැත්නම් අයිබෙක්ස් කියලා શબ્ද කරන්න පුළුවන්. 2000 දී සාහම් මුලින්ම මෙයා අන්තිමේ මැරලා අවසන් වුණා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. ඒ කියන්නේ මෑතකදී අවුරුදු 20 මෑතක කියන්නේ අවුරුදු 21ක් විතර වෙනවා මෙයා අපේ පෘථුවියෙන් සමුවරා. මෙන්න මෙයා පුතේ ෆීනික්ස් කඳුකරය ආශ්‍රිතව තමයි මෙයා ජීවත් වුනේ. ඒකයි මෙයාට මේ නම දීලා තියෙන්නේ මේ විදිහට. මෙයා හදා ගන්න පුළුවන් වුණා මෙයාගේ සෛලයක් අරගෙන තැම්පත් කරලා පුතේ ගර්භාෂයක මේ විශේෂයට සමාන මෙයාව ආයේ බිහි කරගත්තා. රයිට්. මම එයාවත් පෙන්නන්නම්. හැබැයි අවාසනාවකට එයාට වැඩි ඒ බිහි වෙච්ච කලලේ කියන්නේ මේ එළියට ආපු පැටියට පුතේ වැඩි කල ජීවත් වෙන්න හම්බුන්නේ නැහැ වැඩි වෙලාවක්. නමුත් විද්‍යාඥයන්ට ඒක හොඳ මැසේජ් එකක් පණිවිඩයක්. මොකද්ද? ලෝකේ මේ වගේ එහෙනම් වඳ වෙලා ගිය සත්තුන්ගේ සෛල හොයාගෙන පුතේ ඒවැ නියස්ටි වර්ණ දෙහි වෙනස් කරලා සකස් කරලා ලෝකෙට මේගොල්ලෝ අපව බිහි කරගන්න පුළුවන් කියන කාරණේ. එහෙනම් ඒගොල්ලෝ ඒක මොකක් කරගත්ත? සනාත කරගත්ත. හරි? මෙලෝ බෝ කර හැරියා පුතේ. ඒකෙන් ඔන්න ඉගි පළ වුණා. හැබැයි මේ ඉපදිච්ච ගැහණු සතෙක් පුතේ සීළු දෙනාගෙන් බලාපොරොත්තු කඩ කරමින් ප්‍රති මිනිත්තු කිහිපයකට පස්සේ මේ ලෝකෙන් ආපහුයා වෙන් වෙලා ගියා. ඒ කියන්නේ දෙපාරක් වඳ වෙච්චි සතෙක් බවට පත් වුණා කිව්වොත් අපි සාධාරණයි. හැබැයි පුතේ ඥාන ඉංජිනේරු විද්‍යාවේ වෙනස් මගකට යන ඒ විද්‍යාඥයෝ දරූ උත්සාහය මොන සාර්ථකයි. ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලෝ සයන්ස් කරන්න උසස් පෙළ සයන්ස් කරනවා නම් ජීව විද්‍යාංශයට ගියොත් පුතේ ජීව විද්‍යාංශෙන් ලංකාවේ 40000ක් විතර විභාග ලියනවා. බයොලොජි කියන්නේ. එතකොට ඒ 40000න් ළමයි 40000න් 2000ක් විතර තමයි වෛද්‍ය විද්‍යාලයට ගන්න මෙඩිකල් කොලෙජ් එකට. තේරුණාද? මෙඩිකල් කොලෙජ් එකට 2000 වෛද්‍යවරු එන්නේ. හැමෝම මේ ජීව විද්‍යාව කරනයි try කරනවානේ මෙතෙන්ට යන්න. right? ඔන්න ඕගොල්ලන්ට තව මගක් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් ওই ඥාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් තියෙනවා. ඒකට ළමයි ගන්න 20යි. මෙතෙන්ට 2000ක් ගන්නවා. අතෙන්ට ගන්නවා 20යි ගන්න. ඔන්න ඥාන තාක්ෂණය සඳහා
සිසුන් බඳවා ගන්න ප්‍රමාණයත් අඩුයි. සමහර වෙලාවට මේ වෛද්‍යවරයෙක් ජීවිත කාලයට හම්බ කරන මුදල් මේගොල්ලෝ දවස් දෙකකින් හම්බ කරනවා. රයිට් මේ ඥාන ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන ඒගොල්ලෝ තමයි පුතේ සියලුම දේවල් මේ ජීවීන් සම්බන්ධයෙන් කරන්නේ සහ ලෝකෙට නව සොයා ගැනීම කරන්න උදව් වෙන්නේ. ඒ නිසා ඥාන ඉංජිනේරු විද්‍යාව ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන්. කෙනෙකුට කැමති නම් රයිට් විශ්වවිද්‍යාලයට තේරුම් නැතත් හරි ඔබට පුළුවන් මේ ශාස්ත්‍රයට ඇතුල් වෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි පිටරටක හරි රජයකකට හරි ගිහලා පුතේ ඔන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ ඥාන ඉංජිනේරු විද්‍යාව හදාarලා ඒක සතුන්ට විතරක් නෙමෙයි ශාක නව ශාක ප්‍රභේද හොයාගන්න මේ රයිට් ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඔන්න තව හොඳ පැත්තක් ඕගොල්ලන්ට තියෙනවා ඉගෙන ගන්න. ඥාන ඉංජිනේරු විද්‍යාව ඥාන හසුරුවමින් අර වර්ණදේව හසුරුවමින් කොහොමද නව දේවල් කරන්න පුතේ. හරි දැන් දන්නවනේ මේ දවස්වල වෛරස් එකේට බෙහෙත් හොයන්න හදන්න මේගොල්ලෝ තමයි කැප වෙන්නේ පුතේ. රයිට් ඒ වෛරස් එකේ න්‍යෂ්ටියක් නැහැ. හැබැයි න්‍යෂ්ටික ද්‍රව්‍ය ටිකක් තියෙනවා. වෛරස් වල DNA RNA කියලා න්‍යෂ්ටික වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිබඳ හොයා බලලා තමයි ඖෂධ හොයන්නේ. බලන්න ඒගොල්ලෝ කොච්චර වැඩ කරනවද මේ දවස්වල. ඔන්න ඔයගොල්ලන්ට යන්න පුළුවන් තව පැත්තක් අද හම්බ වුණා. හරි. මේ ඉන්නේ එයා රයිට් මේ ඉන්නේ එයා හිටපු ප්‍රදේශයේ පුතේ රයිට් ප්‍රංශේ ස්පාඤ්ඤය අතර බෝඩි මායිමේ මේගොල්ලෝ ගත කරපු කණ්ඩායම. ඔන්න තව ජනප්‍රිය කෙනෙක් මැමත් වර්ග කිහිපයක් ඉන්නවා. ලොම් සහිත මැමත් තමයි අපි ගොඩාක්ම දැකලා පුරුදු වෙල් හුරු. රයිට් ලෝම මැමත්. හරි අපූර්ව වැඩක් වුණා පුතේ සයිබීරියාවේ රෂියන් කන්ට්‍රි එකක් ඒක. ඒකේ මේ දවසක් ගියා ඒ රටේ හිටපු මිනිස්සෙක් එයා ඉදින්දා ජීවිතේ දේවල් හම්බ කරගන්න මොන හරි කරන්න යනවනේ කැලේ යනවනේ. ඒගොල්ලෝ මෙයත් ගියා. මෙයා යන්නේ සීත කඳුකරේ. මෙයා සීත කඳුකරේ යනකොට ඒ සීත කඳුකරේ මෙයා ඇවිදගෙන යනකොට මෙයා දැක්ක මේ සීත අයිස් කුට්ටි අස්සෙන් එළියට ඇවිල්ලා තියෙනවා දලක්. ඇද්දලා වගේ. මෙයා ඉතින් එදා මහන්සි වෙලා මේක කපා ගත්තා. රයිට්? කපාගෙන කරේ තියාගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙයා මේක අලෙවි කරා කෙනෙකුට. මුදල් හොයාගන්න මෙයා මේ වැඩේ කරේ පුතේ. මෙයා මේක අලෙවි කරලා මුදල් ටිකක් ගත්තා. ඊට පස්සේ ඒක ගත්ත කෙනා ඊට වැඩි ගාණකට තව කෙනෙකුට වික්කා. රයිට්? ඊළඟ එක්කෙනා තව එහෙමනේ බිස්නස්. එයා ගත්ත ගාණක් තියාගත්ත තව කෙනෙකුට උනත් ගාණක් ඔන්න ඔහොම ගිහිල්ලා අතින් අතට ඕක නැවතිලා තිබුණ එක්කෙනෙක් ගාව මේ දල. ඕක දැක්ක පුතේ සත්ත්ව විද්‍යාඥයෙක්. එයාගේ ඇස් දෙක උඩ ගියා. රයිට්? එයා පුදුම වුණා. එයා දැනගත්තා මීට අවුරුදු 10000කට විතර කලින් හරි 10000ක් 20000ක් අතර කලින් අපේ ලෝකයෙන් වඳ වෙලා ගිය මැමත් කෙනෙක්ගේ පුතේ දලක් කියලා. රයිට්? එයා වහාම අරයාගෙන් ඒක මිලදී අර එයා අර මිලදී ගත්ත හැමෝගෙම පිටිපස්සට හොයාගෙන අර මුල්ම කඳුකරේ ගිය කෙනා ගාවට ආවා. ඊට පස්සේ එයත් එක්ක තැන හොයාගෙන ගිහිල්ලා පුතේ අවුරුද්දක් විතර මහන්සි වෙලා මේ මැමත්ව හෙලිකොප්ටර් අරන් ගිහිල්ලා අරගෙන ආවා. රයිට්? එයා අර අයිස් කඳු වස්සේ ෆ්‍රිජ් එකට දාලා තිබ්බා වගේ පුතේ කල් වෙලා මැරුණට කුණු වෙලා සම්පූර්ණයෙන්ම නරක් වෙලා දිරලා ගිහිල්ලා තිබුණේ නැහැ. රයිට්? අන්න එයාගේ සෛල තමයි දැන් ඔන්න පාවිච්චි කරන්න හදලා try කරනවා මැමත්ව හදාගන්න අලි අම්මා කෙනෙකුට දාව පුතේ. හරි? යෝධ මැමත්. මෙයා රෝම තියෙන කෙනෙක් ඉන්නවා. රෝම නැති මැමත් කෙනෙකුත් ඉන්නවා පුතේ. මෙයා හිටියේ සීත කඳුකරේ. ඒ කඳුකරේ ඉන්න නිසා මෙයාට සීතලෙන් ආරක්ෂා කරගන්න අපිට පුරවන්න මොන හරි බෙඩ් ෂීට් එකක් තිබුණාට මෙයාට පුරව ගන්න බෑනේ. රෝම හැදිලා තිබුණේ ඒකට. දේශගුණික විපර්යාසත් එක්ක පුතේ මේගොල්ලෝ පෘථිවියෙන් තුරන් වෙන්න එක හේතුවක් කියලා අපි සලකනවා. ඊට අමතරව මිනිස්සු දඩයම් කරා කියලාත් කියනවා දල ගන්න. රයිට්? ඒ කියන්නේ මානවයා බිහි වෙලා හිටියනේ මෙයා ඉන්න කාලේ. ඩයිනෝසර්ස් කාලේ අපි හිටියේ නෑ මානවයා. නමුත් මැමත්ලත් එක්ක මිනිස්සු හිටියා. ඒ මිනිස්සුගේ දඩේම නිසා මේගොල්ලොත් වඳ වෙලා ගියා කියලා විශ්වාස කරනවා. ඊට අමතරව පෘථිවියේ උණුසුම වැඩි වීම මේගොල්ලන්ට ඍජුව බලපෑවා. නමුත් මැමත් කෙනෙක් දකින්න අපිට බොහෝ වෙලාවට අනාගතේ පුළුවන් වෙනවා පුතේ. හරි? අන්තිම ලෝම් දෑවන්තයන් අවුරුදු 12000කට පෙර ඔය යුරෝපියාවේ සයිබීරියා වගේ තමයි හිටලා අතුරුදහන් වුණා කියලා අපි විශ්වාස කරන්නේ පුතේ. අර එහා පැත්තේ ඉන්න ස්ටෙප් මැමත් කෙනෙක්
එයාගේ රෝම නැහැ. හරි? මේ තියෙන්නේ වගේ හොයාගත්ත මැමත්ලාගේ පොසිල. රයිට්? ඔයගොල්ලෝ හිතනද ශරීරේ විසරයි දැන් අවුරුදු මැරිලා දහස් ගාණක් තියෙනකොට පුතේ එයාගේ සම්පූර්ණ අර දෙහෙම පිරිපුන් ස්වභාවයක් ගන්න නැහැ. රයිට්? ඒවා ජීර්ණය වෙලා ගිහිල්ලා දි රාපත් වෙලා ඉතුරු කොටස් ටිකක් තමයි තියෙන්නේ. රයිට්? මේ ඒ රූප ඇඳපු මැමත් කෙනෙක්ගේ ප්‍රමාණය පිළිබඳව ඔබට අදහස් ගන්න පොත්. මේ තියෙන එයාගේ සොයාගත්ත ඇටසැකිල්ල කෞතුකාගාරයක තියෙන මැමත්ගේ. ඔන්න කරන ක්‍රියාවල මේ බලන්න. මැමත්ගේ සෛලයක් අර මං කියපු විදිහට අලි අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ තැම්පත් කරලා එතකොට මැමත්ගේ සෛලයේ කොහෙද හොයාගන්නේ? අර අපි කියපු කොතනද පොසිලයකින් අරගන්න. එයාගේ න්‍යෂ්ටියේ තියෙන අර කිව්ව න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික තමයි මෙයාට ඇතුල් කරන්නේ. එයා ලව්ව හදා ගන්නවා මැමත් කෙනෙක්. රයිට්? ඒක දැනට කතාවන් කිහිපයක් උත්සාහ කරා මේ වැඩේ කරන්න. අපි බලමු මැමත්ට මොකද උනේ කියලා. ඊළඟ සතා ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුතේ. ඔයගොල්ලන්ට YouTube channel එක හරහා මේකට මේ ටික බලන්නත් පුළුවන් පුතේ ඉස්සරහදී. හරි? මම channel එකේ link එක දැන් එවන්නම්. ඔයගොල්ලෝ ඒක තියාගන්න. ඊළඟට මේකේ group ටිකක් මම හදලා තිනවා grade 6 7 8 9 10 කියලා පුතේ. හරි? WhatsApp group ටිකක්. එක් පන්තියේ ඉන්න අය ඒ අදාළ group එකට සම්බන්ධ වෙන්න. මම පන්තියෙන් පන්තියට වෙනස් කරලා මේ වැඩසටහන කරනවා. සමහර අය ඒවා ගැඹුරින් කියලා දෙන්න ඕන ඒවා ඉහළ පන්ති වලට කරන එකයි. ඒ නිසා දැන්ට සම්බන්ධ වෙලා ඉන්න ළමයි ඒකට සම්බන්ධ වෙන්න එපා. අලුත් අය විතරක් සම්බන්ධ වෙන්න. පාසල මොකක් වුණත් කමන්නේ. ඔයගොල්ලෝ 6 නම් 6 කියන link එකට ටච් කරාම 6 group එකට යනවා. 7 ගුවොත් 7 8 නම් 8 9 යනවා. හැබැයි 3කට යන්න එපා. 3ෙම ඉන්න අය සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් අය අයින් වෙලා තියෙනවා. ඔයගොල්ලොත් එකකට විතරක් සම්බන්ධ වෙන. දැන්ට මේ පහුගිය දිකේ සම්බන්ධ වෙච්ච අය ඕනේ නැහැ. අද අලුතෙන් ආපු අය මේ වැඩේ කරන්න පුතේ. හරි? අපි යම් මැමත් ගැන පුතේ කතා කරන්න. තව ගොඩ සත්තු මං 4-5 දෙනෙක් අද තෝරගත්තා. වැඩිපුර කිහිපයක් කතා කරමු. හරි? near the Alsace region. පුතේ මෙයත් මේ අපේ සමුගත කෙනෙක් රයිනෝ කෙනෙක්. මෙයා උලි. මෙයාගේ රෝම සහිත රයිනෝ. මෙයත් දැන් බඳ වෙලා ගිහිල්ලා අවසන්. හරි? උලි රයිනෝ. මෙයත් අර සීත ප්‍රදේශවල රෝම සහිත රයිනෝ කෙනෙක්. උලි රයිනෝ කියලා. As the mammoths near the Alsace region, the හරි පුතේ අපි බලමු මේ මැමත්ව මේ ලෝකෙට බිහි කරන විද්‍යාඥයන්ගේ මේ ක්‍රියාවලිය දැන් කොයි තත්වයක තියෙනවද කියලා. හරි? Since the beginning of time, man has searched the earth for evidence of its past. While Jurassic Park was fantasy, 20 years later in real life, a Russian team uncovered a 39,000-year-old woolly mammoth in Siberia. The Ice Age creature was neatly preserved in permafrost. Its DNA could lead to the rebirth of the මේක තමයි මම කිව්වේ අර සයිබීරියාවේ හොයාගත්ත මැමත්ව පුතේ. හරි? massive elephant-like animal that disappeared 10,000 years ago.
George Church is a professor of genetics at Harvard Medical School. When you get into the freezing category, there's a wishful thinking that someday you'll find a cell that's intact or a nucleus from a cell, a little piece of the cell that's intact. But these specimens have been dead for so many years. There's been no repair processes, and they're constantly being bombarded by cosmic radiation. And even if they were intact, nucleated cells with DNA in them, the DNA could still be so damaged that it can't live. So we don't depend on getting intact DNA or intact cells. We just need enough information to read it into the computer, and the computer puts it together, and then you synthesize it. All the breaks are healed by the synthesis. මේකත් එක්ක ක්‍රියාවලිය විස්තර කරගෙන යන්නම් පුතේ. හරි? Near a very similar procedure we've used with මෙයා ටිකක් සමානයිනේ මැමත්. ඒතර මෙයාව තමයි තෝරගන්නේ පුතේ මැමත්ව හදාගන්න. right? කුලියට ගන්න මෙයාගේ ගර්භාෂය තමයි පුතේ. හරි? with pigs, where we've done dozens. Edge science, combining engineering with biology to create living organisms from chemical ingredients. Professor Rebecca Rogers studies the evolution of genome structure and new gene formation at the University of North Carolina at Charlotte in the Department of Bioinformatics. Of the elephant in order to make ගන්වීක්ෂය it look more ක්‍රියාවලියක් like a හරි mammoth. පේන්නේ නැහනේ. සෛල One of the පේන්නෙත් නැහැ problems පුතේ. with this ඒක approach is that කොහොමත් you have to ඒකේ තියෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය පේන්නේ නැහැ. change one gene at a time, and that can cause now the veins. And one of the biggest questions is what's going to happen along the way if you to make something that looks. And the Asian elephant is quite endangered. It's at risk both because of being in conflict with humans, being in close proximity with high population density, and also with herpes virus, which is going off up to 80%. Arctic, which is about 19 තියෙන පේනව million නේද? ඒ square තනිකර kilometers. සීත කඳුකරයක් නේ පුතේ. ඇත්තටම ඒක අපිට ප්‍රයෝජනවත් වුණා. මේ වගේ පොසිල හොයාගන්න. right? පොසිල වල තිබුණු සෛල නොනැසී තියෙන එක හේතුවක් තමයි පුතේ මේ ඍණ 70ක විතර පහළ උෂ්ණත්වයක පැවති. හරි? Of very deep carbon soil. So what we specifically need in the Arctic is to keep the temperature low and the carbon sequestration, otherwise keeping the cold air out. Used to resting, we brought in. This does succeed. What other effects will they have ඒත් on අපිට the කවදා හරි මේ terrain වගේ that we පොළොව didn't මත anticipate? ඇවිදගෙන යන What if මැමත්ලා they ටිකක් දකින්න spread ලැබුණොත් පුතේ diseases from ලොකු one type of animal to ආසනාවක් another, නේද? where there's right? a pathogen, කියන්නේ some අපි bacterium or හින්දාම fungus that අපෙන් infects one type සමුගත්ත of mammal, and it also ජීවි infects the වර්ගයක් mammoths, and then they spread it නැවත all මේ over ලෝකෙට Russia. බිහි You කර can ගන්න see පුළුවන් how වුණා things could කියන්නේ go wrong මානවයාට in ටිකක් ways සමාව that, ගන්න පුළුවන් you මේ know, maybe වර්ගයේ you didn't plan on. But උෂ්ණත්වය you have වැඩිවීමත් බලපෑව contingencies පුතේ in මැමත්ලා place සමුගන්න. for all හරි? of those situations. Professor Church is aware of the issues that Of the modern mammoths could grow as big as we want, interacting with the probable reasons. And reduce their numbers. That said that if you could get it to work, හරි. it would put mammoth දැනට DNA. පුතේ මේ විදිහට මේ ක්ලෝන කරගන්නවා බල්ලෝ. මේක එක බල්ලන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝකේ. ඇයි එකම ලක්ෂණ හුවමාරු වෙන්නේ නැතුව එක වගේම ලක්ෂණ තියෙන ටිකක් අපි ඔය බල්ලන්ගෙත් තියෙන උසස් ලක්ෂණ සහිත බල්ලු නේද? සාමාන්‍ය භාෂාවෙන් අපි ඔය කතා කරන්නේ හොඳ වර්ගයේ බල්ලෝ කියලා. දැන් මේ පේනවනේ මෙතන ඉන්නවා 5 දෙනෙක්. ඒ 5 දෙනාගේම 6 දෙනෙක්. 6 දෙනාගේ මත ඉන්න බල්ලෝ 6 දෙනාම එක වගේ. ඔය මොකද කරලා තියෙන්නේ? පිටපතක් හදලා ක්ලෝන කරලා අර විදිහට මේගොල්ලන් මේ වර්ගයේ එක්කෙනෙක්ගේ සෛල අරගෙන පුතේ වෙන ලක්ෂණ හුමාරු නොවෙන්න ඒ සෛලේම පුතේ ගර්භාෂයක් තුළ බල්ලෙක්ගේ තැම්පත් කරලා හදාගත්තා. මේගොල්ලෝ 100% එක වගේ. එතකොට කවුරු හරි කස්ටමර් කෙනෙක් කිව්ව මට මේ බල්ලා වගේ එක්කෙනෙක් ඕනේ කියලා ඒ බල්ලාගේ සෛලයක් අරන් ඒ බල්ලම හදාගත්ත වැඩේ තමයි මේ කරලා තියෙන්නේ. right? මේක දැන්ට ව්‍යාපාරයක් විදිහට ක්ලෝන කරනවා පුතේ. මේ මේ දකුණු කොරියාවේ බල්ලෝ හදාගන්න මේ බලන්න. In South ඔක්කොම Korea, එක වගේ. death is no longer the end. මේ ක්‍රමය තමයි අපි ඔය නැති වී ගිය සත්තු මේ ලෝකෙට බිහි කරන්න භාවිතා කරන්නෙත් පුතේ. හරි? මේක ටිකක් පහසුයි දැන්ට ඉන්න වර්ග. ඒ නිසා පරීක්ෂණ කිරීම සහ බිහි කර ගැනීම ලේසි. අවුරුදු දහස් ගානකට කලින් මේ ලෝකෙන් තුරන් වෙච්ච අයගේ පොසිල හොයාගෙන ඊවැ ජීව සෛල අරන් ඒකේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දෙහි අරගෙන ඒ වර්ණ දෙහි ගලපගෙන හදන්න යන එක ටිකක් ලොකු කාර්යයක්. හරි?
For bereaved owners like Kevin Kenji, the copied canines are almost as good as the original. His old dog I think it's the same dog. One more success for Seoul මේ තියෙන Soen වගේ ක්ලෝන Biotech Research කරගත්තා. Foundation. Bioengineers here have cloned more than 1,000 dogs for customers all over the world. ඒ කියන්නේ ඔබගේ ගෙදර හුරතල් බල්ලෙක් ඉන්නවනම් ඔබට පුළුවන් එයාව සදාකාලික ඔබ ගාව තියාගන්න. එයා මැරුණත් එයාගේ සෛල ටික අපි ගාව තිබුණොත් අපිට පුළුවන් එයාව නැවත අපේ ගෙදරට ගෙන්න ගන්න. right? People know that it might not be the exact same dog. Some people think it's the puppies that the original dog never had, or some of the other people think that it's identical and very lucrative. මෙන්න මේක කරන්න පුතේ මෙන්න මෙහෙම අරගෙන The clinic right charges සෛල කොටසක් අරගෙන 88,000 euros per puppy, ගර්භාෂය තුල තැම්පත් implanted and කරනවා. born හරි? by a surrogate mother. තැම්පත් කරලා එයාගේ ඇඟේ It's not හැදෙන්න just private pet හරිනවා owners අර showing සෛල interest. ටික. The security industry sees a way to replicate their best sniffer dogs. එයාගේම With the වෙන්නත් help of පුළුවන් cloning, නැත්නම් they වෙන can fast track their වර්ගයක් breeding and කෙනෙක්ගේ training සෛල process. වෙන්නත් පුළුවන් පුතේ. හරි. එයාගේ මගෙන් ගන්න ඕනේ නැහැ. වෙන වර්ගයේ At this young age, සෛල dogs අරගෙන have an average වෙන 30% කුලියට ගන්න පුළුවන් success වෙන rate. වර්ගයේ This බල්ලෙක්ගේ clone dog has an තැම්පත් 80% කරා. success rate. Critics question the ethics මේ of විදිහට cloning, ක්ලෝන which they say හදාගෙන turns living දැනට beings into reproductive ඒ machines. වගේ ව්‍යාපාරික For wealthy වශයෙන් owners, පුතේ it's කරන a තැන. small බලන්නකො price to බල්ලෝ bring their ඔක්කොම beloved අයි pets back to 100ක් life. සර්ව සමයිනේ. කම වගේ. ඇයි සියලුම ලක්ෂණ තියෙන්නේ සෛලේ න්‍යෂ්ටිය තුල. එතකොට න්‍යෂ්ටිය ගත්තාම න්‍යෂ්ටිය හැම එකක්ම සමානයිනේ එකෙක්ගේ ගත්තාම. right? මේ තියෙන ක්‍රියාවලිය මේ පහදා දෙනවා පුතේ. ඥානේන්ද්‍ර විද්‍යාව සම්බන්ධයෙන්. right? ක්ලෝන කිරීම. ඔයගලන්ට මේ විදිහට ශාක ක්ලෝන ඕන තරම් හදා ගන්න පුළුවන් පිටපත්. හරි? ක්ලෝනයක් කියන්නේ මව්ට සමාන සර්ව සම හදාගන්න ඒවා. ඉතින් ක්ලෝන හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක ක්‍රමයක් පුතේ. ඉතින් අපි යන් මමත් ගැන තව ওই ටික ඔබට පැහැදිලි වෙයි. මම තව අවශ්‍ය තොරතුරු ඔයගලන්ට කණ්ඩායමට එකතු කරන්න. අපි ඊළඟ කෙනාට යම්. මෙයත් පුතේ අපේ පුතුවෙන් සමුගත් එක්කෙනෙක්. මූ හරිම කම්මැලි. right? ඔයගොල්ලෝ දන්නනේ කෝලබයා ඒගොල්ලන්ගේ වර්ගයේම තමයි. ඇවිදින්නේ ස්ලෝ මෝෂන්. right? උට ගෑන් ස්ලොත් කියලා කියන්නේ ඒ කියන්නේ මහා අලසයා කියලාත් මෙයාට වචනයක් සිංහලෙන් කියනවා නම් කියන්න පුතේ. හරිම කම්මැලි. කෝලබේ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඇවිදින්නේ ස්ලෝ මෝෂන්. ගස් නගින්නෙත් හිමි. right? මෙයත් සමුගත් එක්කෙනෙක්. මේ තියෙන යාගේ හොයාගත්ත පුසිල පුතේ. හරි? ග්‍රවුන්ඩ් ස්ලොත් කියලා කියන්නේ දැවන්ත සතුන් මේගොල්ලෝ පුතේ ගොඩක් අලසයි. නිදිමතයි. ඒ නම දීලා තියන්නේත් ඒකයි අලසයා කියලා. මේට වසර 8000කට පෙර මානසික ශිෂ්ටාචාරයේ ආරම්භයේදී ගොඩක් මේගොල්ලෝ පැතිරලා හිටියා පුතේ. මෙයාගෙත් හොයාගත්තා ඉසකෙස් ටිකක්. අන්න ඒවා තියෙන DNA මේ DNA කියන්නේ පුතේ මේ වර්ණ දෙහි හැදිලා තියෙන ඒවා පාවිච්චි කරලා දැන් සාම්පල් තියාගෙන ඉන්නවා. මෙයාවත් ඔන්න මේ ලෝකෙට බිහි කරගන්න. හරි? මීට වසර මිලියන 2.6 ඉඳලා මේ අවුරුදු 11700ක් දක්වා උතුරු ඇමරිකාවේ හිටියා. මීට වසර 10000කට පෙර තමයි අන්තිම එක්කෙනා වඳ වෙලා ගියේ පුතේ. බලන්නක යාගේ ප්‍රමාණයක් මේ යෝධයා right කම්මැලියා සයිස් එක කොහොමද කියලා යාගේ. අපි බලමු යාව. යා පිළිබඳ තවතොරතුරු ටිකක්. මේ ඉන්නේ පුතේ යා. මේ ඉන්නේ ඔයගොල්ලෝ දන්න පුතේ කොළබයා. මෙයත් හරිම කම්මැලියෙක්. මෙයාගේම ලොකු එක්කෙනා තමයි අපි මේ සමුත් එක්කෙනා ගැන කතා කරන්නේ. මතකයිනේ මෙයාව. Sometimes it's nice to just kick back and take it slow. Really slow. හරිම slow motion. So what if evolution had the same න්‍යෂ්ටියේ තියෙන මං කෝනේ වර්ණ දෙහි මේ වර්ණ දෙහි තමයි මේ පෙන්නන්නේ. හරි? mindset and decided to take its time before getting rid of some prehistoric මේ ඔක්කොම ගැන ඊගාට කතා කරනවා. මෙයා දැන් ඔයගොල්ලෝ හිතන්නේ ලෝකේ ලොකුම කුරුල්ලා කවුද කියලා ඇහුවොත් කියන පැස්පරා කියලා. හැබැයි පැස්පරාට වඩා ලොකු පැස්පරා ස්කන්ධයන් ලොකු වෙන්න පුළුවන්. හැබැයි පැස්පරා ඉගිලෙන්නේ නැහනේ. ලෝකේ ඉගිලෙන ලොකුම පක්ෂියා මොකಾದ කියලා ඔයගොල්ලන් අද බලා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ දැනට මේ මිහිතලේ හිටපු ලොකුම කුරුල්ලා අපෙන් අහිමි වෙලා තියෙනවා ආජෙන්ටිනාවේ අඩි 24ක් දිගයි පියාපත්. right? අඩි 24ක්. දැනට ඉන්න එක්කෙනාගේ අඩි 10ක විතර පියාපත් ටිකක් තියෙන්නේ. ඒ කවුද කියලා බලමු. පැස්පරා කියන එක අපි විශාලත්වය අනුව කියන්න පුළුවන්. හැබැයි යට ඉගිලෙන්න බෑ. ඉගිලෙන්න පුළුවන් ලොකුම පක්ෂියා. ඊළඟට මම එයා ගැන කතා කරනවා. What if the giant sloth was still around?
What would it get up to in the 21st century? Could modern day humans even handle giant sloths? And what does this have to do with my guacamole? This. බලන්නකෝ යන විදිහ හරිම slow, right? Is what if. And here's what would happen if giant sloths didn't go extinct. Giant කියන්නේ විශාල කියන එක Giant sloths are a lot like their modern day descendants. They were slow, harmless, and, well, adorable. The largest of these tardy titans would have reached up to 7 meters tall and weighed in at over 6,300 kilograms. Giant sloths evolved in South America about 35 million years ago. And thanks to several specimens we found in good condition years ago when these could use them to reach the extra tasty delicious. It's a pretty good skill to have because these gentle giants would need to eat about 60,000 calories per day. That's as much as an African elephant's daily meal plan. සාමාන්‍යයෙන් So අලියෙකුට it සමාන sounds ආහාර like ටිකක් even in එයාට the 21st අලියෙක් century, සාමාන්‍යයෙන් කොච්චර giants කනවද පුතේ දවසට? කිලෝග්‍රෑම් 300ක් විතර ඕනේ අලියෙකුට. right? එහෙනම් අපි යන් ඊළඟ සතුන් කීප දෙනා ගැන කතා කරන්න. මේ තියෙන්නේ ස්ටෙප් මැමත් කියන වර්ගයේ පුතේ දැවන්තයා, right? 1996 දී මෙයාගේ ඇටසැකිල්ලක් හොයාගෙන තියෙන වර්ග ගොඩක් ඉන්නවා. මේ තව සමුගත් එක්කෙනෙක් පුතේ කොආගා කියලා. මෙයා සීබ්‍රා වගේ පොඩ්ඩක් වෙනස්. හරි දකුණු අප්‍රිකානු ජනාවස ආශ්‍රිතව තමයි මෙයා ඉඳලා තියෙන්නේ. 1883 සදහටම තුරන් වෙච්ච තව එක්කෙනෙක් කොආගා. right? කොආගා. ඊළඟට මම කිව්වනේ අර මීට අවුරුදු 100කට කලින් වඳ වෙලා ගියා කියලා හිතලා මිනිස්සු පුදුමයටපත් වෙච්ච එක්කෙනෙක් හම්බුණා කියලා. මේ තියෙන්නේ ඒ හොයාගත්ත එක්කෙනා පුතේ. හරි? කණ්ඩායමක් තීරණය කරලා තිබුණා අවුරුදු 100කට කලින් මෙයා මේ පුතුයෙන් වෙන් වෙලා. අවුරුදු 100ක් වෙනකන් හම්බුන්නේ නැහැ. නමුත් එක කණ්ඩායමක් උත්සාහ දරනවා මේ ගල්පගෝස් කියන දූපතට ගිහිල්ලා මෙයා ගැන හොයන්න. right? හොයාගන්න උත්සාහ කරනකොට පුතේ මෙයාව හම්බ වෙනවා. මේ තියෙන්නේ එයා හම්බෙච්ච වෙලාව. ලෝකයේ පුදුමයටපත් කරමින් අවුරුදු 120ක් විතර ආයු තිබිච්ච මෙන්න මෙයාව හොයා ගන්නවා පුතේ. ඒතකොට මෙයා තනියෙන් තමයි හිටියේ උත්සාහ කරනවා තව කෙනෙක් ඉන්නවද කියලා හොයන්න. තාම හැබැයි හම්බුන්නේ නැහැ පුතේ. මේ ඉන්නේ ඉබ්බා. Completely no bite. Will contain DNA. This is incredible. සමහරන් අවුරුදු 100ක් විතර කියලා හිතපු කෙනෙක් හම්බුණා. මෙයාට අවුරුදු 120ක් විතර එනවා පුතේ. right? මෙයාගේ තව පිරිමි සතෙක් හම්බුනොත් වර්ගය බෝ කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. එහෙම නැතුනොත් මෙයාගේ සෛලයක් අරගෙන පුතේ මෙයා ඉබ්බන්ගේ ලක්ෂණ ටිකක් නේ තියෙන්නේ. ඉතින් එහෙම කලලයක තැම්පත් කරලා මේගොල්ලෝ ආයේ මේ ලෝකෙට අපිට හදාගන්න ඉලි දැක්ක ගන්න පුළුවන් වෙයි පුතේ. හරි? මේක ටිකක් වෙනස් තැනක්. නැති වෙච්ච කෙනෙක් නැවත හමු වෙච්ච අවස්ථාවක් පුතේ. ඊළඟට තව වඳ වෙලා ගිය හරි අපූර්ව සතෙක් ගැන මම කතා කරන්න හදන්නේ පුතේ. මෙයා පේනව නේද? ඔය ග්ලයිපටෝඩන් කියලා මීට වසර 10000කට කලින් පුතේ වඳ වෙලා ගියේ. මෙන්න මෙයා වඳ වෙන්න එක හේතුවක් තමයි මෙයාගේ තියෙන විශාල කවචය. අර කටුව ඉබ්බගේ වගේ විශාල කටුවක් තියෙනවා. මිනිස්සු දඩයම් කරාලු පුතේ මෙයාගේ කටුව අරගන්න. මේ කටුව ඒගොල්ලෝ පාවිච්චි කරාලු කුඩාරම් ගහන්න. ඒ කියන්නේ නවතෙන් හදාගන්න මිනිස්සු පාවිච්චි කරලා මෙයාගේ මේ විශාල කටුව. ඒ නිසා මේගොල්ලන් වඳ වෙලා යන්නේ එක එක කාරණයක් වෙලා තියෙනවා පුතේ. පේනවනේ ප්‍රමාණය. සාමාන්‍ය කූඩාරමක් හදාගන්න පුළුවන් සයිස් එකේ කටුවක් මෙයාට තියෙනවා. right? මේ තියෙන්නේ මේ පොසිලියක් හම්බෙච්ච අවස්ථාවක් පුතේ. මතු කරගන්න. අවුරුදු 10000කට විතර කලින් අපෙන් සමුගත්ත තව අපූර්ව සත්ත්වෙක් පුතේ. මෙයාගේ විශේෂත්වය ඉබ්බට වගේ කටුව ඇතුළට ගන්න බෑ බෙල්ල. බෙල්ල තියෙන එළියේ. right? බෙල්ල ඇතුළට ගන්න බෑ පුතේ. right? එයා ගැන පොඩ්ඩක් අපි බලලා මම ඊළඟට යනවා ලෝකේ මෙතෙක් හිටපු ලොකුම පක්ෂියා සහ දැනට ඉන්න ලොකුම ඉගිලෙන්න පුළුවන් පක්ෂියා ගැන කතා කරා. හරි? උගලන්ට අලුත් එකක් කියලා හිතෙයි ඒක. දැන් ගොඩක් අය පැස්පරා ගැන කතා කරමින් ඉන්නේ නේද? පැස්පරා
විශාලයි තමයි. නමුත් එයාට ඉගිලෙන්න බෑ. රයිට්? මෙතෙක් ලෝකේ ආජන්ටිනාවේ තමයි හම්බුනේ පුතේ ලොකුම එක්කෙනා. එයා සහ දැනට ඉන්න කුරුල්ලෝ දෙන්න ගැන අපි කතා කරමු. අඩි 24ක් විතර දිග පියාපත් සහිත රයිට් කුරුල්ලෙක් ඉන්නවා කියනවා නේද? හරිම පුදුම හිතෙනවා. මෙච්චර විශාල පක්ෂියෝ හිටියද කියලා. අපි දැන් අවසාන වශයෙන් කතා කරේ අපි එයා ගැන බලමු ඊළඟට කුරුල්ලා ගැන කතා කරලා මේමු පුතේ. හරි? දැන් ඔයගොල්ලෝ අර දාලා තියෙන link වලින් තම තමන්ගේ කණ්ඩායමට බැඳෙන්න YouTube channel එකකත් ඒවල ඇති. හරි? තුනම තියෙනවා. මේ ඉන්නේ පුතේ දැනට මේ පෘථුවියේ හිටියා කියලා විශ්වාස කරන සාක්ෂි හම්බ වෙලා තියෙන සහ මුලින්ම මෙයා දැන් එකෙක්වත් හොයාගන්න නැහැ වඳ වෙලා ගිය ආජන්ටාවිස් කියන කුරුල්ලා. මෙයාගේ පියාපත් අඩි 24ක් විතර දිග දැවන්ත පක්ෂියෙක් පුතේ. හරි? දැනට ඉන්න ලොකුම පක්ෂියා තමයි පුතේ ඇන්ඩියන් කොණ්ඩ කියන එක්කෙනා. ඇන්ඩියන් කොණ්ඩ වගේ දෙගුණයක් වෙනවා මෙයා. රයිට්? දැන්ට ලොකුම ක්ලයින් කියන්නේ පියාඹන්න පුරන ලොකුම එක්කෙනා. ඇන්ඩියන් කොණ්ඩ. රයිට්? එයා වගේ දෙගුණයක් මෙයා. ඇන්ඩියන් කොණ්ඩ දැන් ඉන්නවනේ මම පෙන්නන්නම් එයාව. එයා අපිට ඇත්තට මෙයා ගිජුලිහිණියෙක්. හරි රාජාලී වර්ගයේ අයත ගිජුලිහිණියෙක් තමයි ඇන්ඩියන් කොණ්ඩ කියන්නේ. එයා සාමාන්‍ය පියාපත් අඩි 10ක් විතර දිගයි. මෙයාගේ අඩි 24ක් විතර දිගයි පුතේ. හරි විශාලම පක්ෂියා. මෙයා ආජන්ටිනාවේ හිටියේ පුතේ. ආජන්ටිනාවේ ප්‍රදේශයේ තමයි රටේ තමයි වැඩිපුර මේගොල්ලෝ දකින්න හම්බුනේ. මෙයා තමයි දැනට ඉන්න පියාඹන ලොකුම එක්කෙනා. ඇන්ඩියන් කොණ්ඩ. රයිට්? අඩි 10ක් විතර පියාපත් දිගයි. පිරිමි සත්තුන්ගේ පුතේ අර කුකුලන්ගේ වගේ මෙන්න මෙහි තියෙන උඩ මේ කරමලයක් වගේ එකක් තියෙනවා. මේ රාජාලියගේ. රයිට්? දැනට ඉන්න ලොකුම එක්කෙනා පියාඹන මම පෙන්නන්න ගියා. රයිට්? මේ බලන්න. මේ තුරන් වෙච්ච එක්කෙනා පුතේ සාමාන්‍ය වසරකට මෙයා බිත්තර දාන්නේ 2ක් විතර. ඒතර ඒකත් වර්ගයා බෝ කිරීමේ තියෙන කාලේ වසර 2කට බිත්තර එකක් දෙකක් දානවා. අවුරුදු 2කට. එතකොට පුතේ වර්ගයා බෝ කරන්න ඒක ගැටලුවක්නේ. ඒකත් එක හේතුවක් වෙන්නේ නැති මෙයා අපේ පෘථුවියෙන් මොකක් වෙන්නද? වඳ වෙලා යන්න. හරි? ඒක හේතුවක් ඒකත්. හරි? අවුරුදු 2කට බිත්තර එකක් දෙකක් තමයි දාන්නේ. පැස්පරා බිත්තරයට වඩා විශාල එකක්. මෙයා හැබැයි කවවත් විලෝපිකයන්ට අහු වුන්නේ නැහැ. ඇයි? අඩි 24ක් විතර පියාපත් සහිත කුරුල්ලෙක් පුතේ තව කෙනෙකුට දඩයම් කරගන්න බෑනේ. ඒ නිසා මෙයා විලෝපිකයන් නිසා නැති වෙච්චා කියලා අපිට විශ්වාස කරන්න බෑ. මෙයා පියාඹන්න කඳු පාවිච්චි කරනවලු. මෙයාගේ විශාල පියාපත් එක්ක මෙයාට පියාසර කරන අර කඳු උඩ ඉඳන් යන එක පහසු වෙන්නේ නැති. කඳු මුදුනේ මෙයා ගත කරලා ඉන්නවා කියලා සාක්ෂි තියෙනවා. ඒතර කඳු මුදුනකට ගිහිල්ලා පියාසර කරන්න මෙයා ඒ කඳු මුදුන පාවිච්චි කරන්න ඇති. හරි? මෙයා ගොඩක් වෙලාවට අනුතුරු වලටපත් වුණා. ඒ ප්‍රමාණය විශාලයිනේ පුතේ. අනුතුරු රෝග වලින් තමයි මෙයා වඳ වෙලා යන්න බලපාලා තියෙන කාරණා ටික. විලෝපිකයන්ගෙන් බලපෑමක් නැහැ. කියන්නේ කවුරු හරි දඩයම් කරගන්න එකනේ අපි කියන්නේ විලෝපිකයෝ කියලා. ඒ විලෝපිකයන්ට මෙයා ගොදුරුනේ නැහැ. හරි? ඔන්න මෙයා ගැන අපි ඊළඟට බලමු. දැන්ට ඉන්න අර මං කිව්ව ගිජුලිහිණිය ගැනත් ඕගලන්ට එතකොට බලා ගන්න පුළුවන්. ඊළඟට මම තව අපේ කාලේ ඉක්මෝලා ගිහිල්ලා පැයකමාර මම නමුත් තව සත්තු දෙන්නෙක් තුන් දෙනෙක් ගැන කතා කරලා අද වැඩසටහන අවසන් කරන්න පුතේ. හරි? මම ප්‍රසන්ටේෂන් එකට යන්න නැතුව මෙතනම කතා කරන්න පොඩි වීඩියෝ ක්ලිප් ටිකත් එක්ක තව සත්තු දෙන්නෙක් ගැන. සයිබීරියාවේ හිටිය පුතේ කොටියෙක්. මේ අර ඔයගොල්ලෝ දැකලා අයිස් ඒජ් එකේ එක්කෙනෙක් ඉන්නේ මෙහෙම දත් එළියට ආපු එක්කෙනෙක්. දැකලා තියෙනවනේ රදරක දත් එක එළියේ තියෙන. ඇත්තට මෙයා හිටියා. ඒ ගොඩක් ෆිල්ම් වලට ගන්න පුතේ. ඒ තොරතුරු හොයාගත්තේ වනේ. හරි? ඇත්තට මෙහෙම ව්‍යග්‍රෙක් හිටියා.
මේ ඉන්නේ පුතේ දැනට ඉන්න පියාසර කරන්න පුළුවන් ලොකුම Zoo guy, and it ජුලේනියා. is හරි. update time. This is Keto, the condor. And you may Condor. have seen his other video, and you may have seen that he had some equipment on his feet. He had a leash on. That's not the case anymore. This guy is out here doing what a condor does best, and that's opening those wings. Look at that. 11-foot wingspan on this guy. You may have remembered me said. And this guy is actually an integral part of our education program here at Lowry Park. And I got to say that these animals aren't doing so well in the wild, so we're just absolutely thrilled to have him in our ඒගේ බර program. ශරීරයේ He's තරම් part of what මෙයා we call an SSP පියාසර කරනවානේ program. පුතේ. That ඇස් stands බරා for ලොකුම එක්කෙනා. හරි. Species හැබැයි Survival ඉහිදෙනාගෙන් Program. ලොකුම So එක්කෙනා that means තමයි we මෙයා. can utilize this Right. guy, let him fly, let him be a condor to educate Condor. zoo visitors and people really across the country. This guy traveled, believe it or not, down in up to speed where they need to be. So I'm just going to make sure he doesn't get my cameraman over here and let him be a condor. පිරිමි සතෙක් Obviously beautiful. And as නේද? you get that close කොටගාවේ up, උඩ hey, තියෙන remember I said that little comb he's got right මෙහෙණු there? සතුන්ගේ කෑල්ල It's නේ. supposed to look good for the ladies. And that's all that is. Just a simple piece of skin. I'm going to let him chew my glove a little bit and get an idea that I'm just here to be his friend, as we all know. But as it is considered to ඒතර be මෙයා one of the largest දැනට flying ඉන්න birds in the හැබැයි world. කලින් හිටිය එක්කෙනා කොච්චරද පුතේ? අඩි 24ක් විතර පියාපත් දිග ඇරියට පස්සේ හරි. feet and the heaviest flying bird තව ever to දෙන්නෙක් තමන් exist. කියලා It දෙන්නක් weighed ගාවට. from 154 to මෝහා 170 pounds. ඩූඩෝ කියලා. මේ දෙන්නම පුතේ ටිකක් මිනිස්සුන්ගේ දඩේම නිසා තමයි මිය ගියේ. හරි? ඒ දෙන්න ගැන කතා කරලා අපි වැඩසටහන අවසන් කරමු අද දවසේ. And lived in the area of today's Argentina about 6 million years ago. Its appearance most resembled that of modern condors, which are thought to be its closest living relatives. The giant teratorns had ඔයගොල්ලෝ very බාධාක ආවනම් YouTube channel එක හරහා මේවා ඊට බාධක නැතුව ග්‍රහණය කරගන්න බලන්න අවස්ථාව ලැබෙයි පුතේ. හරි? මේ අන්තර්ජාලය හරහා මේ වැඩේ කරනකොට සමහර අයට තියෙන අන්තර්ජාල අපහසුතා නිසා බාධක නිසා පැහැදිලි වීම අඩු වෙන්න පුළුවන්. හරි? Their skull structure indicates that they're relatively high. Gornis sandersi weight suggests they made up for their less than හරි. මේ ඉන්නේ තව හපෝරු පක්ෂියෙක් පුතේ අපෙන් සමුගත්ත ඩුඩු. මෙයා මසට මෙයාගේ තියෙන හොර කම්මැලි ගතිය හින්දා එක්ක පුතේ අපෙන් සමුගත්ත කියලා විශ්වාස කරනවා. මිනිස්සු පහසුවෙන්ම මෙයාව දඩේමට අරගෙන තියෙනවා පුතේ. හොඳ වැඩිච්ච පක්ෂියෙක්. ඒ නිසා හොඳ මස් ප්‍රමාණයක් තියෙන නිසා know about the මේක dodo bird, කැමැත්තෙම except දඩේමට they were ගන්න පුළුවන් වෙලා dumb. තියෙනවා If they had been මිනිස්සු. හරි? human, they would have been the kind of person who changes pants while driving. Yes, legend has it, this creature was only really ever a danger to itself, a true Dodo, poster child right? for the Darwin Awards. At least, that's the story we've been fed. But is it true? Turns out the whole story that the dumb dodo got itself hunted to extinction by being so stupid may have been a big... Believes the Dutch sailors who first encountered the bird in 1598 didn't actually hunt the birds to extinction, though the sailors likely had an indirect role in the demise of the species. Previously, it was believed that birds were fat and were hunted for food. But in the dense jungles of ඒගොල්ලෝ the හම්බෙලා native තියෙන පුතේ Mauritius, දූපත the ගෙනලා bird නාවි would have කියන්නේ. been මේ much නාවිකයෝ leaner මේ than දූපත ළඟා previously වුණාට thought, පස්සේ මේ and විදිහට therefore ඒගොල්ලෝ not as මරාගෙන ආහාර appetizing විදිහට of a meal. කාලා තියෙනවා. Further, Right? these jungles would have also made it much harder for the few hundred sailors to catch the birds, regardless of how unafraid the dodos were of human beings. Dodo. Claessens believes the real problem dodo eggs and out ships to stop over. Some even sized sitting ducks for any එයාගේ predator පොසිලත් who හම්බ came වෙලා along. තියෙනවා. As the හරි. අන්තිම එක්කෙනා පුතේ එයා ඉතින් එයාත් ටික කම්මැලි. එයාත් නිතරම දඩේමට ගොදුරු වෙලා තියෙනවා පුතේ. මේ ඉන්නේ එයා. ඒ නිසා මෙයාගේ වර්ගය මිහිතලින් සදහටම සමුගන්න ඒකත් එක කාරණයක් වෙලා තියෙනවා පුතේ. මේ එයාත් ටිකක් We shall never see this sight. It is a world that is lost to us. For the newcomers, the moa was literally a lifesaver. These birds are completely unequipped to combat any predators, let alone a hunter with many weapons and many strategies. The moa are easy targets, much too easy.
මේ විදිහට ඒගොල්ලෝ පහසුවෙන්ම විලෝපිකයන් අතරින් පුතේ මරුම් කෑම එක හේතුවක් තමයි මොකක් වෙන්නද මේ පෘථිවි තලයෙන් සහ මුලින්ම වඳ වෙලා යන්නේ. හරි පුතේ එතකොට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන් පොඩි වෙලාවක් මොන හරි තියෙනවා නම් අහන්න. සමහර අය දාලා තිබුණා පුතේ බාධක ආවා මොකද කරගන්න බැරි වුණා කියලා. ඒගොල්ලන්ට මම YouTube channel එකට දාන්නම් බලන්න. අපි කලින් සර්පයෝ ගැන කතා කරා, තරු ගැන කතා කරා. ලබන සතියේ තව අලුත් මාතෘකාවක් ගැන කතා කරනවා. මම ඒක මොකක්ද මාතෘකාව කියලා මේ සතියේ එක්කාසෙකදී කියන්න. එතකොට ඒක ටිකක් වෙනස් මාතෘකාවකට අපි යනවා. හරි? එතකොට අපි කතා කරේ පුතේ මේ මිහිතලයේ තුල අපිට කලින් මේ මිහිතලයට ඇවිල්ලා අපිට කලින්ම ගියායයි. නේද? අපිත් එක්කම ටික කාලයක් ඉඳලා සදහටම අපේ මිහිතලෙන් සමුගත්ත සත්තු. right? එතකොට ඒගොල්ලෝ නැවත මිහිතලයේ තුල අපිට දකින්න අවස්ථාවක් උදා වෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. ඔබ ලොකු වෙලා වැඩිහිටියෙක් බවට පත් වුනහම ඔබට බොහෝ වෙලාවට මේ සර් කතා කරපු සත්තුන්ගෙන් කිහිප දෙනෙක් ආයේ දකින්න හැකියාව ලැබෙයි පුතේ. එහෙම හැකියාව ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ කරන වැඩ ටික. ඔබටත් පුළුවන් ඥාන ඉංජිනේරු විද්‍යාව, ඥාන තාක්ෂණය, සත්තු ගැන මම කිව්වා. ගොඩක් අය දැන් තරු ගැන කතා කරා. ඒ පැත්තට ගිහිල්ලා ඉගෙන ගන්න ආස වෙලා තියෙනවා. ඒතර ඕගොල්ලන්ට විද්‍යාව ඉගෙනගෙන එක පැති වලට ගිහිල්ලා පුතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. මේ එක පැත්තක්. හරි? මේවා පැති වලට යොමු වෙන්න තියෙනකොට ගොඩාක් ඕගොල්ලන්ට සමාජයටත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඕගොල්ලන්ටත් ජීවිතේට ගොඩක් දේවල් ළඟා කරගන්න පුළුවන්. හරි. මම ඊටමත් සීමිත සත්තු කිහිප දෙනෙක් ගැන කතා කරේ. මේ මොහොතේ අපි මේ කතා කරන මොහොතේ පුතේ මිහිතලෙන් සමුගන්න සදහටම සමුගන්න සත්තු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. right? YouTube channel එකේ link එක දැම්මා පුතේ උන ආයෙ පාරක් දාන්න. ආයෙ පාරක් දාන්න link එක. group වලට ඔයගොල්ලෝ බැඳිලා ඉන්න අය පුතේ මේ නැවත බැඳෙන්න ඕනේ නැහැ. ඉන්න මං ආයෙ link එක දාන්න. හරි පුතේ දැන් YouTube channel එකේ link එකක් තේ class වල අර එක පන්තියට අවශ්‍ය link ටිකක් තියෙනවා. ඒවට තමන් බැඳිලා ඉන්නවා නම් ආයේ class වලට වෙන වෙනම සම්බන්ධ වෙන්න එපා. එතකොට දිවි ගණනයක් වෙනවනේ නේද? එතකොට හරි. හරි පුතේ එහෙනම් ඔන්න අපි මම පොඩි ආරම්භයක් දෙන්නේ. ඕගොල්ලන්ට මේ විවිධ පැති ගැන කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් ඒවා තව තවත් අධ්‍යයනය කරන්න. මම මෙතන පැයකමාරක් දෙකක් කතා කරනවා. ඕගොල්ලෝ ඒවා ගැන හොයන්න පුතේ. තව කරුණු හොයන්න. ඒවා අපි බෙදාගමු. දැන් තමන් මේකට ආසාවක් ඇති වුණා නම් තමන්ට ඕන තරම් කරුණු හොයන්න දැන් කාලේ තියෙනවා. ගෙදර නිකන් ඉන්න වෙලාවට හොයා ගන්න පුළුවන්. අනාගතයේ ඔබ අනාගතේ තමන්ට ඉගෙන ගන්න කැමැත්තෙන් යන්න පුළුවන් පැති හොයා ගන්නත් පුළුවන් පුතේ. හරි. ඒවා ඉලක්ක හදාගෙන විභාග කරලා තව තවත් තමන් කැමති පැති හොයාගෙන යමු. ලබන සතියේ තව අලුත් දෙයක් ගැන අපි කතා කරමු. මට මයික් ඔන් කරේ නෑ මොතේ. හරි. වීඩියෝ එක අදම දාන්න වෙන්නේ නෑ පුතේ. ඩවුන්ලෝඩ් කරලා හදලා හෙට දාන්න. හෙට හවස් වෙනකොට. මොනවා හරි අහන්න තියනවද ළමයි? හරි. එහෙනම් අපි ලබන සතියේ ඉරිදා රාත්‍රී 8ට මේ
වැඩසටහනෙන් හම්බ වෙමු. සෙනසුරාදා ක්ලාස් එක ඉන්න අය සෙනසුරාදාට අපි පන්තියේදී හමු වෙමු පුතේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්.